තියඩුලයිට් ටුවෙන් බිම්මනින්න පාඩම ඉවර කරා අපි ඊයේ. දැන් ඒකේ අපිට ප්‍රැක්ටිකල් කරන්න විදිහක් නැහැ. මං කිව්වා ඉස්කෝලේ උපකරණයක් නැහැ කියලා. අපි දන්වල මම මේ ප්‍රැක්ටිකල් එක ඉස්කෝලේදී කරන්න ඕන. දැන් අද පටන් ගන්න පුතේ ඒත් එක්කම ලෙවලින් කියලා මේකත් ප්‍රැක්ටිකල් තියෙන පාඩමක්. පාඩම පුතේ මට්ටම් ගැනීම කියන එක තමයි පාඩම. හරි? මට්ටම් ගැනීම. හරි? ඔන්න පුතේ මේ පාඩමේ මාතෘකා ටික චුට්ටක් බලන්න. උස පිළිබඳ මිනුම් වල අවශ්‍යතාවය. හරිද? අපිට ඇයි මේ මට්ටම් දෙකක් අතර වෙනස හරි නැත්නම් යම් කිසි තැනක මට්ටම හරි නේද? ඒක අපි ගන්නෙ මොකද්ද? අපිට තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන එක අපි මේ පාඩමේදී කතා කරනවා. ඒත් එක්කම මට්ටම් ගැනීම කියන එකේ නිර්වචනය කතා කරනවා අපි. මට්ටම් ගැනීමේදී භාවිතා වන උපකරණ ගැන කතා කරනවා. හරිද? දැන් ඔයගොල්ලෝ පාඩමේ මාතෘකාව ලියා ගන්න. මට්ටම් ගැනීම. හරි අපි දැන් නිපුණතා මට්ටම කියන එක කියන්නේ ශාස්ත්‍රයේදී මට්ටම් ගැනීමෙහි නියැලෙයි. මම කිව්වනේ. නිපුණතා මට්ටම කියන හින්දා තමයි නියැලෙයි කියලා ක්‍රියාපදයක් එක්ක දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ එහෙම ලියන්න ඕනේ නැහැ. මට්ටම් ගැනීම කියලා ලියන්න. මාතෘකාව. හරි. ඔන්න එහෙනම් අපි යනවා උස පිළිබඳ මිනුම් වල අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේ මට්ටම කියන එකේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. අපි මේක බලන්න කලින් කතා කරලිමුකෝ. අපිට යම් කිසි ලක්ෂ දෙකක් අතර උසේ වෙනස හරි එහෙම නැත්නම් යම් කිසි ස්ථානයක උස ඕන වෙන්නේ මේ ඉංජිනේරු ශාස්ත්‍රයේදී මොන වගේ තැන්වලදීද? ඔයගොල්ලෝ නිකන් හිතෙන් කියන්නකෝ බලන්න මොන වගේ තැන්වලදීද අපිට මේ උස කියන එක ඕන වෙන්නේ? ඉදිකිරීම ශාස්ත්‍රයේදී. කොහොම වෙලාවෙදිද පුතේ ඕන වෙන්නේ? දැන් ඔයගොල්ලෝ මේ දැන් මේ රූපෙත් පෙන්වන්නේ මෙන්න මේ මට්ටම් උපකරණයක් තමයි පෙන්වන්නේ නේද? ඔයගොල්ලෝ වැඩිපුරම මේක දැකලා තියෙනවා පාරවල් වල අලුතෙන් පාරවල් හදනකොට නේද? තියෙන පාරවල් මොනවා හරි පළල් කරලා මේ හදනකොට මේ වගේ උපකරණයක් හයි කරගෙන තමයි වැඩ කරන්නේ. එහෙනම් ඇයි මේ පාරවල් වලදී මේ උපකරණය මේ මිනුම් උපකරණය අපි පාවිච්චි කරන්නේ? නේද? අපි හිතමුකෝ අපිට මොනවා හරි කානුවක් කපනවා නම් අපිට යම්කිසි බැස්මක් තියෙන්න ඕනේ කානුවේ වතුර බහින්න එක පැත්තකට නේද? එහෙනම් අපිට එක පැත්තක් ටිකක් සාමාන්‍යයෙන් කානුවේ උසට තියෙන්න වෙනවා. වතුර බහින පැත්තේ පොඩි ගැඹුර වැඩිකමක් තියන්න වෙනවා. හරි. ඒත් එක්කම තව මොනවද? අපේ මොනවා හරි උද්‍යාන අලංකරණ කටයුතු නේද? අපි හිතමුකෝ ඔය එලිමහන් රංග පීඨ වගේ ඒවා හදන්න ඒ වගේ ඒගොල්ලෝ දැකලා තියෙනව නේද? අර පඩි වගේ තියෙන්නේ. ඒ වගේ තැන්වලදී මේක ඕන වෙනවා. ඒත් එක්කම ගොඩනැගිලි ඉදි කරනකොට අපිට මේක විශාල විදියට ඕන කරනවා. අපි හිතමුකෝ අපිට ස්ලැබ් එකක් දාන්න ඕන නම් ස්ලැබ් එකේ මට්ටම එකම ලෙවල් එකකට තියාගන්න නම් අපිට මේ උස කියන එකේ මිනුම් ගැන අවශ්‍යතාවයක් තියෙනවා නේද? හරි ඔන්න දැන් බලන්න මහා මාර්ග ගොඩනැගිලි ආදී ඉදිකිරීම ව්‍යාපෘති සඳහා. හරිද? මේකේ හැම දෙයකම වගේ ඕන වෙනවා මේ උස කියන එක. අපවහන කාණු පද්ධති සැලසුම් කිරීම.
කාණු පද්ධතියම තමයි අපවහන කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවද? අපවහන කියලා කියන්නේ අපේ මොනවා හරි ගෙදර දැන් අපි හිතමුකෝ টয়ලට් එකේ මොනවා හරි අපද්‍රව්‍ය ගෙනියන කාණුවකට අපි කියනවා මල අපවහන කාණු කියලා. අන්න ඒ වගේ එකක් තමයි අපවහන කියලා කියන්නේ. ඊට පස්සේ ඇල මොනවා හරි ඇල මාර්ගයක් හදනවා නම් අපිට මේ මට්ටම කියන එක ඕන වෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන තියෙනවා නේද සමෝච්චර එක සිතියම් කියලා. එකම උස තියෙන ලක්ෂයා කරපු අපි සිතියම් අඳිනවට කියනවා සමෝච්ච රේඛා සිතියම් කියලා. අන්න ඒ වගේදී මේ උස කියන එක ඕන වෙනවා. ඒත් එක්කම භූමි අලංකරණ කටයුතු සඳහා පාංශු සංරක්ෂණ කටයුතු. දැන් මම ඉස්සරහට මේ එකින් එක ගැන ඔයගලන්ට පොඩි රූප සටහනකුත් එක්ක කියලා දෙනවා. එතකොට තේරෙයි. අපි දන්නවා උඩ රට පළාත්වල වැඩිපුරම ඔය කුඹුරු තියෙන හෙල්මලු ක්‍රමය කියලා අපි කියන්නේ නේද? පඩි වගේ තියෙන්නේ. ඒක ඇත්තටම පාංශු සංරක්ෂණයක් හින්දා තමයි ඒක ඒ විදිහට හදලා තියෙන්නේ. අන්න ඒ වගේදී මේක ඕන වෙනවා. හරි අපි පොඩ්ඩක් ලියා ගමු. උස පිළිබඳ මිනුම්වල අවශ්‍යතාවය. උස පිළිබඳ මිනුම්වල අවශ්‍යතාවය. හරි 1 2 3 දාලා ලියා ගන්න පළවෙනි එක. මේක බල හරි ලියන්න මම කියන්නම් නැත්නම් ලේසි වෙන්න. මහා මාර්ග පළවෙනි එක මහා මාර්ග ගොඩනැගිලි ආදී මහා මාර්ග ක්‍රමා ගොඩනැගිලි ආදී ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඔන්න පළවෙනි එක ලියනවා. හරි පළවෙනි එක ලියලා චුට්ටක් ඉන්න. මහා මාර්ග ක්‍රමා ගොඩනැගිලි ආදී ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා හරි බලන්න පුතේ මේ තියෙන්නේ. ඔන්න දැන් මේ ගොඩනැගිලි වලදී මේ උස කියන එක අපිට අවශ්‍ය එක අවස්ථාවක් ගැන තමයි මේ රූපෙන් තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා අනිවාර්යෙන් ගොඩනැගිල්ලේ මොනවා හරි අපි කැණීම් කටයුතු කරනවා නම් නේද? පස් කපන කටයුතු කරනවා නම් අපි හිතමුකෝ කුළුණු දාන්න අපි බේස් වලවල් කපනවා කියලා කියන්නේ ඕගොල්ලෝ කොලම් බේස් වලට වලවල් කපනවා නේද? එතකොට ඒ වලේ පතුලේ මට්ටම තීරණය කරන්න නම් අපිට මේ උස කියන එක ඕන වෙනවා. ඒත් එක්කම අපි අත්තිවාරමක් දානවා නම් අත්තිවාරමේ උඩ මට්ටම එකම තලයක අපි හුඟක් වෙලාවට තියාගන්නේ. ඒ වෙලාවේදී අපිට මේ උස කියන එක ඕන වෙනවා. හරිද? ඒත් එක්කම මම කිව්වා පොළවේ මොනවා හරි අපි මතු පිට තියෙන සිමෙන්ති දානවා. එහෙම නැත්නම් ටයිල් අල්ලනවා නේද? ඒකෙත් අපිට ලෙවල් එක කියන එක ඕන වෙනවා. ඊට පස්සේ අපි ස්ලැබ් එකක් දානවා නම් ඔය විදිහට හැම තැනදීම මේ උස කියන එක ඕන වෙනවා ගොඩනැගිලි ඉදි කරනකොට. හරි ඒත් එක්කම වගේ තමයි මහා මාර්ගවලදී කාණු කපනකොට ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා පාරක් හදනකොට පාරේ හරස්කඩ තියෙන්නේ කොයි විදිහටද තියෙන්නේ? පාරේ අපි දැන් පාරේ හරහට දැන් මං හිතන්නකෝ අපිට මෙහෙම තියෙනවා කියලා පාර. මම මේ පාරේ ප්ලෑන් එක ඇන්දේ. මම මේ වගේ තැනකින් හරස්කඩක් කපනවා. මේ වගේ තැනකින් කපලා මට හරස්කඩක් අඳින්න පුළුවන්. අපි පාරක පුතේ මේ පැත්තට කපලා ඇන්දොත් අපි ඒකට කියන්නේ හරස්කඩ. මේ පැත්තට පාර කපලා ඇන්දොත් අපි කියන්නේ දික්කඩක් කියලා. දිග පැත්තට කැපුවොත් දික්කඩ, හරහට කැපුවොත් කියන්නේ හරස්කඩ කියලා. මෙන්න මේ හරහට කපලා මම ඇන්දොත් මේකේ හරස්කඩක්, ඒ කියන්නේ සෙක්ෂන් එකක් ඇන්දොත් ඔයගලන්ට තේරෙනවා
මේකේ යම් කිසි විදිහක ඔන්න ඔහොම තමයි මට්ටම තියෙන්නේ. මේ පැත්තට පාර කපලා අපි මේකේ හරස් කඩක් ඇන්දුවා. ඒ කියන්නේ මේ වගේ මුදුන මෙහෙම උලට නෙමෙයි තියෙන්නේ. මං අඳිනකොට ඒක පොඩ්ඩක් ඔය විදිහේ හැඩයක් තියෙන්නේ පුතේ. පාරේ මැද්ද හැම වෙලාවෙම උසයි. දෙපැත්ත හැම වෙලාවෙම පාතයි. හරි. එහෙම තියලා තියෙන්නේ පාරේ වතුර රැඳුනොත් පාරේ බොහොම ඉක්මනට කැඩිලා යන්න පුළුවන්. ඒ නිසා පාරේ වතුර බැස්ම මේ දෙපැත්තට අරගෙන තමයි මේ දෙපැත්තේ තමයි ඊට පස්සේ අපි කාණු හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ නේද? මේක වංගු සහිත ස්ථානයකදී වෙනස් වෙනවා. ඒ ඇරෙන්න නම් පාරේ මැද්ද උසයි දෙපැත්ත පාත විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට ඒකෙදිත් අපිට මේ උස කියන එක අනිවාර්යෙන් ඕන වෙනවා. හරිද? හරි. ඊට පස්සේ උන් දැන් අපි පළවෙනි එක ලියාගත්තා. ඒක ගැන තමයි මම රූප සටහනින් පෙන්නුවේ. ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න. අපවහන කාණු පද්ධති සැලසුම් කිරීමට. අපවහන කාණු පද්ධති සැලසුම් කිරීමට. නේද? මේක මලාප වහන වෙන්නත් පුළුවන්. නැත්නම් අපේ සාමාන්‍යයෙන් අපි අප ජලය කියලා කියනවනේ. වේස්ට් වෝටර්, අපේ නාන මොන හරි සබන් වතුර, ඉඳුල් වතුර, ඒ වගේ යන්නේවටත් අපි කියනවා අප ජල කියලා කියන්නේ. ඒතර අප වහන කාණු ඒව පද්ධති සැලසුම් කිරීමට නේද? පටන් ගන්න තැනයි අවසාන වෙන තැනයි අතර අනිවාර්යෙන් බැස්මක් තියන්න වෙනවා කාණුවේ. එතෙන්දිත් අපිට මේ උස කියන එක ඕන වෙනවා. තුන්වෙනි එක ලියන්න. කුඩා ඇල මාර්ග, කුඩා හරි විශාල හරි කුඩා ඇල මාර්ග නිර්මාණය කිරීමට. කුඩා ඇල මාර්ග නිර්මාණය කිරීමට. හතරවෙනි එක ලියන්න. සමෝච්ච රේඛා සිතියම් නිර්මාණය කිරීමට. සමෝච්ච රේඛා සිතියම් නිර්මාණය කිරීමට. ඊළඟ එක ලියන්න. භූමි අලංකරණ කටයුතු සඳහා. භූමි අලංකරණ කටයුතු සඳහා. ඊළඟ එක ලියන්න. පාංශු සංරක්ෂණ කටයුතු සඳහා. පාංශු සංරක්ෂණ කටයුතු සඳහා. රහන් ඇතුලේ ලියාගන්න. හෙල්මලු වැටි කාණු. හෙල්මලු වැටි කාණු. හරි. පාංශු සංරක්ෂණ කටයුතු සඳහා. ඔන්න දැන් ඉදිකිරීම් කටයුතු වලදී අපි පාවිච්චි කරන විදිහ මෙතන මම මේක පෙන්නුවා උදාහරණෙට. හරි. ඊට පස්සේ අපවහනු කාණ පද්ධති සැලසුම් කිරීමට. ඔයගොල්ලෝ දෙවෙනි එක ලිව්වේ ඒකනේ නේද? බලන්න පුතේ මේ තියෙන්නේ. මේ කාණුවක් තමයි මේ හදලා තියෙන්නේ. ඒකෙදිත් අපිට මේ ලෙවල් එක කියන එක ඕන වෙනවා. හරි. මෙතෙන්දි නම් මේ මට්ටම කියලා ඒගොල්ලෝ හදන්නේ මේ කාණුවේ දෙපැත්ත ලෙවල් කරන එක. අපි කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මේකේ පටන් ගන්නමුකුයි අවසානයයි අතර තියෙන බැස්ම ගැන තමයි අපි කතා කරන්නේ. හරි. ඔන්න මේ තියෙන්නේ. මේක නම් ඇත්තටම කාණුවක් වගේ එකක්. අපි හිතමුකෝ කුඩා ඇල මාර්ගයක් වෙන්නත් පුළුවන් මේක නේද? කුඩා ඇල මාර්ග. දැන් හුඟක් වෙලාවට වතුර රැඳෙන වගේ ඉඩම් වල සාමාන්‍යයෙන් ඉඩම් දෙකක් අතර හරි හුඟක් වෙලාවට පොඩි අඩි 3 වගේ කාණුත් තියෙනවා. අපි ලොකු ඇල ගැනවල නෙමෙයි. සමහරවිට පොඩි ඇල පාරවල් තියලා තියෙනවා නේද?
මේක ගැන කතා කරනකොට තියෙන හොඳම උදාහරණය තමයි අපි දන්නවා යෝදෑල. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ පොඩි කාලේ නේද? දක්ෂිණ රජතුමා හදපු යෝදෑල ඒ කාලේ මේ වගේ දැන් මේ නම් ලොකු මිනුම් උපකරණ අපි දැන් තියාගන්නේ පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලින්නේ. ඒ කාලේ ඒවා තිබුණේ නෑනේ නේද? යෝදෑලේ බැස්ම ගැන තමයි මේකෙදි කතා කරන හොඳම උදාහරණය. ඔයගොල්ලෝ කවුරු හරි අහලා තියෙනවද? යෝදෑලේ බැස්ම කියලා කියන්නේ සැතැක්මකට අඟල් 4ක් තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම හරි අපි හිතමුකෝ මේ පැත්තට දුර සැතපුමක් වෙනකොට මේකේ බැස්ම තිබිලා තියෙන්නේ මේ පැත්තට අඟල් 4ක්. හරි මේ පැත්තට තිබිලා තියෙන්නේ අඟල් 4යි. මේක සැතපුමක් වෙද්දි. එතකොට හිතා ගන්නකො කොයිතරම් සියුම් බැස්මක්ද තිබිලා තියෙන්නේ. හැබැයි ඒත් ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ මොකුත් තිබිලා නැහැ. මොන හරි තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇති. අද වගේ දියුණු තාක්ෂණික උපකරණ තිබුණේ නැහැ නේද? මොනවා හරි සියුම් තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇති. හැතැම්මකට අඟල් 4ක් තමයි මේකේ බැස්ම තිබුණා කියලා කියන්නේ. හරි ඔන්න කුඩා ඇල මාර්ග කියන එකට තමයි මේ උදාහරණය පෙන්වන්නේ. මේක නම් කාණුවක් වෙන්නත් පුළුවන් ඈ. ඊට පස්සේ මෙන්න මේක බලන්න මේ විදිහේ සිතියමක් දැකලා තියෙනවද මේ ಜಾති සිතියක්? අපි මේවට කියන්නේ සමෝච්ච රේඛා සිතියන් කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් අපි ඉගෙනගෙන තියෙනවා contour maps කියලා. හරි අපි මේවට කියන්නේ පුතේ grid රේඛා කියලා කියන්නේ මෙහෙම කෙලින් තියෙන රේඛා තියෙන්නේ. අපි ඒවට කියන්නේ grid රේඛා. මේ පැත්තටත් තියෙනවා. ඒ වයිදී මට්ටම කියන එක සලකුණු කරලා තියෙනවා. අපි හිතමුකෝ දැන් මේ බලන්නකෝ මෙන්න මෙතන මේ 59.6 කියන එක මෙන්න මේ හැටේ තියෙනවා. අපි හිතමු මේ තියෙන 61 නේද? ඒ කියන්නේ ස්ථාන කීපයක උස සමාන ස්ථාන යා කරලා අඳින රේඛාවලට තමයි අපි කියන්නේ සමෝච්ච රේඛා කියලා. දැන් මෙතන බලන්නකෝ මෙන්න මේ ග්‍රිඩ් එකේ මෙතන තියෙන 60.82යි මට්ටම. මෙතන තියෙන්නේ 62.14යි. හරි? ඒ දෙක අතර තියෙනවා 61 කියන උස තියෙනවා. ආපහු 62 කියන එකක් තියෙනවා. හරි? ඊට පස්සේ මේ රේඛා මෙහෙම යා කරලා අඳිනේවට අපි කියනවා සමෝච්ච රේඛා කියලා. දැන් මේ ඕනම එකම රේඛාවේ ලක්ෂ ගත්තොත් පුතේ හැමතැනම මට්ටම එක සමානයි. දැන් මේ 59 කියන සමෝච්ච රේඛාව තමයි මේ තියෙන්නේ. නේද? ඊට පස්සේ මේ ඊට වැඩිය ටිකක් 58 කියන එක මේ තියෙන්නේ 57. එන්න මට්ටම වැඩි වෙනකොට තමයි මේ විදිහේ මැදදී මොන හරි කඳු පන්තියක් වෙන්න පුළුවන් මේක. මේ වගේ සමෝච්ච රේඛා සිතියන් අඳින්නත් අපිට මේ උස කියන එක ඕන වෙනවා. හරි ඔන්න දැන් මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? මේ තියෙන්නේ භූමිය අලංකරණ කටයුතු සඳහා මේක උඟක් වෙලාවට මේ වගේ වට අපි කියන්නේ එලිමහන් රංගපීඨ කියලා කියන්නේ ඔයගොල්ලෝ. සත්තුවත්ති ගිහින් තියෙනවා නම් දැකලා ඇති. අලින්ගේ මොනවා සංදර්ශන තියෙන්නේ නේද? අන්න ඒ වගේ එකට හදලා තියෙනවා මේ වගේ තැන. පඩි උඩ වාඩි වෙලා මිනිස්සුන්ට බලන්න පුළුවන් වෙන්න රංගපීඨයේ තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තැන. එතකොට උඟක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය කැම්පස් වල තියෙනවා නේද? පේරාදෙණි කැම්පස් එකේ තියෙනවා ඔය යන පාරේ, ගල්හට යන පාරේ. ඒ වගේ තැන්වලදී මෙහෙම ඒවා හදලා තියෙනවා. මේවට ඕන වෙනවා අපිට ඔය මට්ටම කියන එක තීරණය කරන්න. මේ හරිය තියෙන එකම මට්ටමක්. ඊට පස්සේ මෙන්න මේ වටේ මෙන්න මේ පඩියේ තියෙන එක මට්ටමක් ඊළඟ එක ඊට වැඩිය උසින් වැඩි. ඔහොම ওই විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේක තමයි මම කිව්වේ හෙල්මලු කියලා. පාංශු සංරක්ෂණ කටයුතු හෙල්මලු වැටි කාණු. දන්නවනේ ඔයගොල්ලෝ කන්ද උඩරට පළාත්වල වැඩිපුරම කුඹුරු තියෙන්නේ මේ විදිහට නේද? මේක අපිට එකම මට්ටමකට කපලා සමතලා කරන්නත් බෑ. එහෙම වුණොත් නායෑමේ අවදානම වැඩි. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. පුරවන්නත් බෑ මේවා. හරි ඒ නිසා තමයි මේ විදිහේ මට්ටම් තියෙන පඩිපෙල් ආකාරයේ කොටස් වලින් තමයි ඕනම වගා කටයුත්තක් කරන්නේ. අපි ඒකට කියනවා හෙල්මලු ක්‍රමය කියලා. අන්න ඒ වගේදී
මේ මට්ටම කියන එක ඕන වෙනවා. දැන් අපි බැලුවොත් මෙන්න මේ විදිහේ මේ ලයින් එක දිගටම තියෙන්නේ එකම මට්ටමක්. මේකේ එකම මට්ටමක්. නේද පුතේ? නැත්තම් බෑනේ මේක කරන්න. එහෙම නැතුව මේ පැත්තට මේකේ මොන හරි බැස්මක් තිබ්බොත් මේ පැත්තේ තියෙන වතුර ටික ඔක්කොම ගලාගෙන මේ පැත්තට එයි. මේ එකම පඩිය ආකාරයේ තියෙන එකේ එකම මට්ටමක් තියෙන්නේ. හරි. ඔන්න ඔය වගේ වෙද්දිත් අපිට මේ උස කියන එක ඕන වෙනවා. දැන් අපි කතා කරේ මෙච්චර වෙලා මේ උස කියන එක අපිට ඕන වෙන තැන්. දැන් ඔයගොල්ලෝ ආපහු නිකන් මතක් කරලා බලන්න. ගොඩනැගිලි ඒත් එක්කම පාරවල් හදන තැන්වලදී ඒ කටයුතුවලදී අපිට මේක ඕන වෙනවා. ඊට පස්සේ අපි කිව්වා පොඩි ඇල මාර්ග හදනකොට ඕන වෙනවා. අපවහන කාණු හදනකොට ඕන වෙනවා. ඒත් එක්කම භූමිය අලංකරණ කටයුතුවලදී ඕන වෙනවා. පාංශ සංරක්ෂණ කටයුතුවලදී ඕන වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දැකලත් ඇති මේ අපි දැන් පුතේ මේ ඔයගලගේ මේ පාඩමේදී මේක කරන්නේ මට්ටම් උපකරණය කියලා ටිකක් තාක්ෂණයේ දියුණු වුණාට පස්සේ හොයාගත්ත ඉලෙක්ට්‍රොනික උපකරණයකින්. හැබැයි ඔයගොල්ලෝ ගෙවල් වල හැම මේ පොඩි පොඩි මට්ටම් ගන්න වැඩ කරනවා දැකලා ඇති ඊට වැඩිය සරල උපකරණ වලින්. මොන වගේ වෙන්ද අපි සරලම මට්ටමක් අරගන්නේ. හිතන්නකෝ ගොඩනැගිලි ඉදි කරනකොට එකම මට්ටම එක තැනකින් තව තැනකට ගෙනියන්න පාවිච්චි කරන්නේ මොකද්ද? අපි හිතමුකෝ බිත්තියේ තියෙන යම්කිසි උසක් වෙනත් බිත්තියක ඒ උසම තව තැනකට ලකුණු කරගන්න ඕන. මොකද්ද පාවිච්චි කරනවා දැකලා තියෙන්නේ? පොළවේ ඉඳලා ටේප් එකක් අල්ලලා උස මැනලා ඒ උස තව තැනකට අරන් යන්නේ නැහැ. මොකද පොළවේ ලෙවල් නැති වුණොත් අර උසත් වර්ධිනවා. කොහොමද පුතේ අරන් යන්නේ? එකම උස එක තැනකින් තව තැනකට අරන් යන්න පුළුවන් සරලම ක්‍රමයක් අපි ඉදිකිරීම ශාස්ත්‍රයේ පාවිච්චි කරනවා. මේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් නෙමෙයි ඒක. ඔයගොල්ලෝ දන්නා උත්තර දෙන්නේ නැහැ නේද? මොනවාද? මොකද්ද දැකලා තියෙනවද? ලෙවල් බටය කියලා කියන්නේ දැකලා තියෙනව නේද? බටයක් තියෙන්නේ ලොකු දිග බටයක්. ඒකට වතුර පුරවලා ඒකේ එක කෙලවරක් අපි හිතමුකෝ මෙහෙම. හරි. අපි හිතමුකෝ පුතේ මෙන්න මේ විදිහේ බිත්තියක් තියෙනවා. මේ බිත්තියේ අපි හිතමුකෝ මේක බාත්රූම් එකක බිත්තියක් කියලා. අපිට බිත්තියේ වෝල් ටයිල් අල්ලන්න. අපි හිතමුකෝ බිත්තියේ ටයිල් අල්ලන්න මේ කෙලවරේ අනිත් කෙලවරේ එකම මට්ටම තියෙන සලකුණු දෙක ලකුණු කරගන්න ඕනේ. හරි. එකම මට්ටම තියෙන සලකුණු දෙක අපිට ලකුණු කරගන්න ඕන. එහෙමනම් අපි කොහොමද මේක සරලවම ඔයගොල්ලෝ ලකුණු කරගන්නවා දැකලා තියෙන්නේ කියලා මම අහන්නේ. මේ එකම මට්ටම එක තැනකින් තව තැනකට ගෙනියන්න. ඒත් එකම පුතිබුල අපිට අත්‍යවාරමේ එකම මට්ටම එක තැනකින් තව තැනකට ලකුණු කරගන්න මේ ක්‍රමයමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලෙවල් බටේ කියලා එකක් තියෙනවා නේද? මේ බටේ හුඟක් දිගින් වැඩි. බටේ දිග කොහොම හරි තියෙන්න පුළුවන්. හරි? දැන් මට මේක දිගේ මන්දින්න බැරි වෙයි ඈ. අපි හිතමු කොහොමම තියනවා කියලා. මේකේ අනිත් කෙලවර අපි බිත්තියේ අවශ්‍ය තැනදී ඇල්ලුවොත් අපි වතුර පුරවලා තියෙන මට්ටම මෙතන නම් බටේ අනිත් කෙලවරේ වතුර තියෙන මට්ටම අපිට තියෙන්නේ එකම රේඛාවේදී. ඒ කියන්නේ එකම මට්ටම තියෙන්නේ මෙතන. හරි ඕක තමයි අපි සරලවම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ තව දැකලා තියෙනවා ස්ප්‍රීතු ලෙවල් එක කියලා අපි පාවිච්චි කරනවා නේද? ඔය ගඩොල් බැමි බඳිනකොට ඒ වගේ වෙලාවෙදී ස්ප්‍රීතු ලෙවල් එක කියලා එකක් පාවිච්චි කරනවා. පොළවේ තියෙන තිරස් බව බලන්නයි අපිට හැබැයි එතෙන්දි පුළුවන්. මේ විදිහේ තිරස් පොළව හරියටම තිරස්ත කියන එක චෙක් කරගන්න අපිට පුළුවන් ස්ප්‍රීතු ලෙවල් එක කියලායි අපි කියන්නේ. ගඩොල් බැමි වලදී අපි පාවිච්චි කරේ. මේ ලෙවල් බටෙන් කරන්නේත් පුතේ අපි එකම මට්ටම තව තැනකට අරගෙන යන එක. ස්ප්‍රීතු ලෙවල් එකකින් කරන්නේත් අපි යම්කිසි පෘෂ්ඨයක මට්ටම පරීක්ෂා කරන එක. හරි ওই විදිහේ සරල උපකරණ හුඟක් තියෙනවා. හැබැයි අපිට මොනවා හෝ ස්ථාන දෙකක් අතර උසේ වෙනස දැන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ තියෙනවා කියලා අපිට මේ එක ලෙවල් එකක් මේ එක ලෙවල් එකක්.
මේ දෙක අතර උසේ වෙනස අපිට හොයාගන්න නම් මේ කියන ස්ප්‍රීතු ලෙවලේනුත් බැහැ මේ කිව්ව ලෙවල් බටේනුත් බැහැ. හරි. මට්ටම් දෙකක් අතර උසේ වෙනස හොයන්න. ඕගොල්ලන්ට හිතේ මේක ටේප් එකකින් කරන්න පුළුවන් කියලා. හරිද? ඔන්න ටේප් එකක් තිබ්බා මෙතනට බිඳුව ඇල්ලුවා ටේප් එකේ අනිත් කෙළවර තියෙන තැන අපි කියව ගත්තා. හරි? එහෙම තමයි එහෙම කියව ගන්නත් පුළුවන් අපිට. හැබැයි මේක තව හුඟක් සංකීර්ණ වෙන තැන් තියෙනවා. මට්ටම් දෙක අතර වෙනස කියන එක සමහර විට එක තැනක් වලක් වගේ තැනක් වෙන්න පුළුවන් නේද? අන්න එහෙම තැන්වලදී පාවිච්චි කරන්න අපිට වෙනම ක්‍රමයක් හොයාගන්න වෙනවා. හරි. ඔන්න ඊට පස්සේ කියනවා දැන් මට්ටම් ගැනීම කියන එකේ නිර්වචනය. හරිද? මට්ටම් ගැනීම කියන එකේ නිර්වචනය කියන එක තමයි මෙතෙන්දි කියන්නේ පෘථුවිය මත හෝ තුල පිහිටි කියලා කියන්නේ. තුල කියන්නේ පුතේ මේක ඇතුළ කියන එක නෙමෙයි. හරි? අපි දැන් පෘථිවි පෘෂ්ඨය හරියටම ගෝලාකාරයි කියලා කිව්වට ඕකේ සමතලාම කියන එක නෙමෙයිනේ කියන්නේ නේද? වලගොඩලි තියෙන්න පුළුවන්. ඉතින් ඒකනේ අපි ඉගෙන ගන්නේ මරියානා ආගාදේ තියෙනවා, එවරස්ට් කන්ද තියෙනවා නේද? ඕක හරියටම ගෝලාකාර වුණාට පෘෂ්ඨය සමතලා නැහැනේ. සමහර තැන්වල වලවල් වගේ තියෙන්න පුළුවන් ගැඹුරු ආගාද. සමහර තැන්වල එවරස්ට් වගේ කඳු මුදුන් තියෙන්නත් පුළුවන්. ඒකයි කියන්නේ පෘථුවිය මත හෝ තුල පිහිටි ලක්ෂවල සාපේක්ෂ උස හෙවත් උච්චත්වය කියන වචනේ දැන් ඉස්සරහට කියලා දෙනවා. සෙවීම සඳහා පාඨාංක ගැනීමේ ක්‍රියාවලිය මට්ටම් ගැනීම ලෙස හැඳින්වේ. දැන් මෙතන කියන්නේ පුතේ මේ අපිට මෙන්න මේ A B කියලා ලක්ෂ දෙකක් තියෙනවා. මේ දෙක අතර උසේ වෙනස හොයාගන්න ඕනේ නම් මේ මට්ටම් ගැනීම කියන එක ඕන වෙනවා. හරි? ලියා ගන්න. මට්ටම් ගැනීම පිළිබඳ නිර්වචනය. මට්ටම් ගැනීම පිළිබඳ නිර්වචනය. මට්ටම් ගැනීම පිළිබඳ නිර්වචනය. යටින් ලියා ගන්න. පෘථුවිය මත හෝ තුල පිහිටි ලක්ෂවල මේ සාපේක්ෂ වචනේ තමයි පුතේ අපි හැමතැනදීම කතා කරන්නේ. දන්වැල් මැන් බිම් මැනුමෙදිත් මතක් කරා මතකද ඔයගොල්ලෝ සාපේක්ෂ පිහිටීමනේ අපි හෙව්වේ නේද? එක ලක්ෂයකට සාපේක්ෂව තමයි අනිත් ලක්ෂයේ පිහිටීම හෙව්වේ. මෙතෙන්දිත් අපි කතා කරන්නේ සාපේක්ෂ උස. එක ලක්ෂයකට සාපේක්ෂව අනිත් ලක්ෂයේ උස. අපිට මේ සාපේක්ෂ කියන වචනේ නැතුව මේව ගැන කතා කරන්න බෑ. අපිට එක තැනක උස කතා කරන්න වෙන්නේ තව තැනකට සාපේක්ෂවනේ. හරි? තුල පිහිටි ලක්ෂවල සාපේක්ෂ උස හෙවත් උච්චත්වය සෙවීම සඳහා පාඨාංක ගැනීමේ ක්‍රියාවලිය මට්ටම් ගැනීම ලෙස හැඳින්වේ. හරිද? දැන් උතෙන්ද උච්චත්වය කියලා වචනයක් පාවිච්චි කරා. බලන්න පුතේ මෙතන කියලා තියෙනවා උච්චත්වය කියන්නේ මොකක්ද කියලා. අපි හිතමුකෝ අපි මුහුදු මට්ටම කියන එක අපේ බේස් එක විදිහට පාවිච්චි කරොත් ඒකට සාපේක්ෂව මොනවා හරි තැනක තියෙන උස හරි එහෙම නැත්නම් පහළ තැනකට තියෙන ගැඹුර හරි අපි කතා කරනවට තමයි උච්චත්වය කියලා කියන්නේ. මේක කියන්නේ යම් සමුද්දේශිත මට්ටමක සිට ඉහළට හෝ පහළට ඇති සිරස් දුර නැතහොත් මුහුදු මට්ටමේ සිට උස. මේ තියෙන්නේ මුහුදු මට්ටම නම් අර මෙතන
අපි හිතමුකෝ මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 300ක් විතර උඩින්. එතකොට මේකට අපි කියන්නේ උච්චත්වය අඩි 300යි මෙතන. හරි. අපි හිතමුකෝ ඒත් එක්කම මේ මොනවා හරි ගුවන් යානා යන උස අඩි 700ක් උසයි කියලා. එතකොට මේකේ උච්චත්වය අඩි 700යි. හරි. ඒ විදිහට තමයි මම මේ මෙන්න මෙතන මේ mean sea level කියලා කියන්නේ මධ්‍යන මුහුදු මට්ටම. ඒක මොකද්ද කියලා අපි ඉස්සරහදී කතා කරනවා. අපි ලංකාවේ නම් පුතේ හැම වෙලාවෙම අපි මෙන්න මේ මධ්‍යන්න මුහුදු මට්ටමට සාපේක්ෂව තමයි අපි ඕනම තැනක උස කතා කරන්නේ. අපිට මොනවා හරි යම්කිසි එක තැනක් ස්ථීරව තියාගෙන එතෙන්ට සාපේක්ෂව අපිට ඕන තැනක් කතා කරන්න වෙන්නේ නේද? එතකොට අපි ලංකාවේ නම් අපිට මුහුදු මට්ටම කියන එක කතා කරන්න බෑ පුතේ. මුහුදු මට්ටම කියන එක ලංකාවේ එක එක කාලවලදී වෙනස් වෙනවා. නේද? වඩදිය කාලේ වෙනස් වෙනවා, ආය බාදිය කාලෙට අඩු වෙනවා. ඒ විදිහට ගත්තොත් මුහුදු මට්ටමේ උස කියන එක අපිට නිශ්චිතවම නියත අගයක තියෙන්නේ නැහැ. ඒක කාලෙන් කාලයට වැඩි අඩු වෙනවා. ඒ නිසා අපි මේකේ මුහුදු මට්ටමේ උපරිම කාලෙදි මේ උස ගන්නෙත් නැහැ, අඩුම කාලෙදි ගන්නෙත් නැහැ. මේ දෙක අතර පොඩි සමීක්ෂණයක් කරලා කාලයක් තිස්සේ බලලා මේ දෙකේ මැද අගයක් තමයි අපි පාවිච්චි කරන්නේ ලංකාවේ අපේ නිශ්චිත මට්ටම විදිහට. අපි ඒකට කියනවා මධ්‍යන්න මුහුදු මට්ටම. හරි, ලියා ගන්න. ඊළඟට මාතෘකාව වගේ අනුමාතෘකාව ලියා ගන්න. උච්චත්වය. මේ පාඩම පුතේ මං 5ට පටන් ගන්නේ. දැන් ඊට පස්සේ සැරෙන් සැරේ කට්ටිය ආවොත් කට්ටියට පාඩමේ මුල නැතුණා මේක තේරුම් ගන්න අමාරුයි. නේද? දැන් මුල 30 ගණන් ඉඳලා දැන් 50 ගණනක් වෙනකන් වැඩි වෙලා කියන්නේ අනිත් ඔක්කොම පස්සේනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් 5:33යි කියන්නේ පැය භාගයක් ගිහිල්ලා. මේ පාඩමක මුල ටික නැතුව ඊට පස්සේ ඔයගලන්ට ඕක තේරෙන්නේ නැහැ. පොඩක් කම්මැලි නැතුව හැරෙන්න ඕනේ. 5ට. මිස් ඉස්සෙල්ලක පොඩ්ඩක් දාන්නකෝ. මොකද? ඉස්සෙල්ලා මේ ස්ලයිඩ් එක පොඩ්ඩක් දාන්න ඕලියා. මගේ ස්ලයිඩ් මාරු කරන එකේ ප්‍රශ්නයක් එනවා හැම වෙලාවෙම. මේක නේද? මට්ටම් ගැනීම පිළිබඳ නිර්වචනය. ඒකට පස්සේනේ අපි මේක ගැන කතා කරේ. හරි. මේක ලියා ගන්නකො බැරි වුණායි. දැන් මේ පාඩම ඔහේ කියවගෙන ගිහලා මම නෝට් එක පස්සේ එව්වොත් එහෙම ඕගලන්ට මේක අහන් හිටියට පාඩම හරියට ඔළුවට යන්නෙත් නැහැ. ටිකක් වෙලා යනකොට නිින්ද යනවා. කම්මැලි. ඒත් එක්කම මිස් පස්සේ පාඩම එවනවනේ කියලා පාන්දර නැගිටින්න නැතුව නිදා ගන්නත් හිතෙනවා. හරි, ඒ නිසා තමයි මම මේ වැඩේ කරන්නේ නැතුව පාඩම උගන්වන වෙලාවෙදිම මේක ලියා ගන්න කියන්නේ. දැන් 13 ඉන්නේ. ඉතින් මේ කොහොමද දැන් මම දවස් 3යි කරන්නේ. අනිත් දවස් දෙකේ පන්තියක් නැත්තම් ඒත් පුතේ ওই පුරුදු විදියට පහට නැගිටලා පාඩම් කරන වැඩ ඒව කරන්න. දැන් නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් නැගිටලා ආපු කට්ටිය දැන් පාඩමේ අපි මුල් ටික කරලා තියෙන්නේ. හරිද? මේ ස්ලයිඩ් එක හරිද? දාන්න කියපු එක්කෙනා. හරි මිස්. හරි. ඔන්න පුතේ එහෙනම් ඊට පස්සේ ලියා ගන්න උච්චත්වය කියලා. දැන් අපි අර කලින් එකේ තිබුණු වචනේ තමයි මේ විස්තර කරන්නේ. මෙතන කිව්වනේ අපි සාපේක්ෂ උස හේවත් උච්චත්වය. හරි? අන්නේ උච්චත්වය කියන වචනේ තමයි අපිට ඒක අලුත් වචනයක් හින්දා මෙතෙන්දී ආයෙ විස්තර කරන්නේ. උච්චත්වය කියලා ලියා ගන්න. යම් සමුද්දේශිත, ඔය කියන්නේ සමුද්‍ර කියන එක තමයි සමුද්දේශිත මට්ටමක සිට ඉහළට හෝ පහළට ඇති සිරස් දුර නැතහොත් මුහුදු මට්ටමේ සිට උස මෙසේ හඳුන්වයි.
පොඩි නිකන් මේ වගේ හැඩදදා රූපයක් අඳින්න ඕනේ නැහැ. පොඩි නිකන් දල සටහනක් වගේ ඇඳගන්න පුතේ. මේ තියෙන්නේ මුහුද. හරි. මේ මුහුදේ ඉඳලා මෙන්න මේ එකම මට්ටමේ මේ කඩේරි වලින් ඇඳලා තියෙන රේඛාව ලියා ගන්න මධ්‍යන්‍ය මුහුදු මට්ටම. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ mean sea level කියලා. අපි ඒකට කෙටියෙන් කියනවා MSL කියලා. හරි. එතන ඉඳලා අපේ ගොඩබිම කියන එක තියෙන උසින් ඔහොම. අපි හිතමුකෝ මේකේ ගොඩනැගිලි තියෙන උස අඩි 300ක් කියලා. එතෙන්ට මේක අඩි 300යි කියලා මාක් කරලා තියෙනවා. මොනවාරි ගුවන් යානා යන උස අඩි 700යි නම් මේක අඩි 700ක් කියලා ලකුණු කරලා තියෙන්නේ. කන්දල රූපයක් ඇඳලා මේකේ සටහනක් දාගන්න. උච්චත්වය කියන එකට නිදසුන් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. මම බැලුවේ හරිද? මේක තියෙන කැඳගත්තද? පනස් දෙකයිනේ. හරි නේද? ඇඳගෙන ඉවරයි නේද? හරි. මේක නම් ටිකක් අපි ලියා ගන්න ඕනේ නෑ. මේක පොඩ්ඩක් ඔයගලගේ දැන ගැනීමට විතරක් තිබුත් ඇති. අපි තව මෙතෙන්දි වචනයක් කතා කරන්න පුතේ මට්ටම් පෘෂ්ඨය කියලා එකක්. හරි. අපි හිතමුකෝ මේ ඇතුලේ රවුමෙන් තියෙන්නේ පෘථිවි ගෝලය නම් පෘථිවි ගෝලයට සමාන්තරව හිතන්නකෝ පෘථිවි ගෝලයේ මෙන්න මේ එළියේ තියෙන ලක්ෂවල ඉඳලා සමාන දුරකින් තමයි හැම වෙලාවෙම මෙන්න මේ කඩේරි වලින් ඇඳපු රවුම තියෙන්නේ. හරි. මෙන්න මේ කේන්ද්‍රය පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා මේ කඩේරි තියෙන වටේ තියෙන පෘෂ්ඨයේ ඕනම තැනකට තියෙන දුර සමානයි. ඔයගලන්ට ඒක තේරෙනවනේ. හරි. අන්න ඒකට අපි කියනවා මට්ටම් පෘෂ්ඨයක් කියලා. මෙම පෘෂ්ඨය මත ඕනෑම ලක්ෂයකට පෘථිවි කේන්ද්‍රයේ සිට දුර සමානයි. ඒක තමයි මම කිව්වේ. හරි. ඒත් එක්කම අපි හිතමු මේක ගුරුත්ව රේඛාවක් ඇන්දොත් හැම වෙලාවෙම මේ පෘෂ්ඨයට ලම්බකයි. අපි මේකට කියනවා මට්ටම් පෘෂ්ඨය කියලා. ඒ වුණාට ඕගොල්ලන්ගේ සිලබස් එකේදී මේක එච්චරම වැදගත් නැහැ. මට්ටම් පෘෂ්ඨය කියන එක අපි හින්දා ලියා ගන්න ඕනේ නැහැ. මේ මට්ටම් පෘෂ්ඨයේ පුතේ ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛා කොටසකට අපි කියනවා මට්ටම් රේඛාව කියලා. මේ රේඛාවේ හැමතැනම එකම උසකින් තියෙන ද ඔයගොල්ලන් අපි හිතුවට අපි මේ සමතලා වගේ පොළවේ හැමතැනම හිටියට ඔයගොල්ලන්ට තේරෙනවනේ නේද මේ පෘථිවිය කියන එක ගෝලාකාරයිනේ. අපි ඒ හින්දා මේක ගැන තමයි හැම වෙලාවෙම මේ කතා කරන්නේ. හරි. මේකට කියන මේක එක් රේඛාවක් නොව කවාකාර තලයක්. හරි. මේක මට්ටම් රේඛාව අරක මට්ටම් පෘෂ්ඨය. හරි. ඔයගොල්ලන් සිලබස් එකේදී මට්ටම් පෘෂ්ඨය මට්ටම් රේඛාවයි ගැන නෑ. ඒ නිසා මම ඒ දෙක ලියා ගන්න දෙන්නේ නෑ. ඔන්න ඊට පස්සේ සම්මත මට්ටම කියන එක නම් අපිට ඕන වෙනවා. සම්මත මට්ටම. දැන් අපි මේක පුතේ එක එක රටවල් වල පාවිච්චි කරන සම්මත මට්ටම වෙනස්. මම කිව්වා ලංකාවේ අපි අරගන්නේ මේකට මධ්‍යන්න මුහුදු මට්ටම. එහෙම නැත්නම් ඕන කෙනෙකුට වෙන ඕනම තැනක් තෝරගන්න පුළුවන්. හරි. මේක කියනවා මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ කිසියම් තිරස්තලයකට සාපේක්ෂවය. සම්මත කරගන්නා ලද මූලික තිරස්තලය සම්මත මට්ටම ලෙස සැලකයි. උදාහරණයක් තමයි මධ්‍යන්න මුහුදු මට්ටම. දැන් මෙතන නම් තියෙන්නේ මුහුදු මට්ටම. මෙයා ඉන්නේ මුහුදු මට්ටමින් පහළ. මෙයා ඉන්නේ මුහුදු මට්ටමින් ඉහළ. හරි. මෙයා තමයි ඉන්නේ හරිම මුහුදු මට්ටමේ. එතකොට අපි මෙන්න මේ තලයට සාපේක්ෂව තමයි මෙයා ඉන්නේ පහළ මෙයා ඉන්නේ ඉහළ කියලා කියන්නේ. නැත්තම් අපිට මෙයා පහළ කියලා කියන්න බෑනේ. නිකම්ම අපිට කියන්න බෑ මෙයා පහළ ඉන්නේ මෙයා ඉහළ ඉන්නේ. මෙයා සම්මත මට්ටම කියලා අපි සැලකුවොත්
එයාට සාපේක්ෂව තමයි අපි මෙයා ඉන්නේ පහළ මෙයා ඉන්නේ ඉහළ කියලා තීරණය කරන්නේ. හරි? ඒ නිසා අපි සම්මත මට්ටම කියලා කියන්නේ කිසියම් අපි තෝරා ගන්නා තිරස්තලයක්. දැන් අපි මේක ලංකාවේ ඔයගොල්ලෝ ඔය දැන් අපි හිතමුකෝ රේල්වේ ස්ටේෂන් තියෙන්නේ නේද? දැන් ඔයගොල්ලෝ කෝච්චි පාර දිගේ යනවා නම් ස්ටේෂන් වල ගහලා තියෙනවා දැකලා ඇති. මුහුදු මට්ටමේ සිට උස තමයි මේ හැම එකේම ගහලා තියෙන්නේ. හරි මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසින් පිහිටියාද කියලා. දන්නවද ඔයගොල්ලෝ ලංකාවේ උසම දුම්රිය ස්ථානය කොහෙද තියෙන්නේ? අහලා තියෙනවද? පට්ටිපොළ කියන්නේ අපි නේද? පට්ටිපොළ මුහුදු මට්ටමේ ඉඳලා උසින් වැඩිම තැන තමයි එතන. ඊට පස්සේ ඔය ඔහිය ඉදල්ගස්සින්න ඔය කියන ඔක්කොම මුහුදු මට්ටමේ ඉඳලා හුඟා උසින් පිහිටි නගරවල තියෙන්නේ. අපි මුහුදු මට්ටම කියන එක සම්මත මට්ටම කියලා හිතාගෙන තමයි ඒවයේ උස ගැන කතා කරන්නේ. හරි? ලියාගන්න එන මාතෘකාවක් සම්මත මට්ටම. සම්මත මට්ටම. සම්මත මට්ටම. හරි? ඒක යටතේ ලියන්න. ඒක යටතේ ලියන්න මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ කිසියම් තිරස්තලයකට සාපේක්ෂවයි. කිසියම් තිරස්තලයකට සාපේක්ෂවයි. දෙවෙනි කරුණ ලියන්න. දෙවෙනි කරුණ සම්මත කරගන්නා ලද මූලික තිරස්තලය සම්මත කරගන්නා ලද මූලික තිරස්තලය සම්මත මට්ටම ලෙස සලකයි. සම්මත මට්ටම ලෙස සලකයි. උදාහරණ කියලා ලියන්න. මධ්‍යන්‍ය මුහුදු මට්ටම. හරි මේ මධ්‍යන්‍ය මුහුදු මට්ටම සම්මත මට්ටමම වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. අපි තෝරගෙන තියෙන්නේ මධ්‍යන්‍ය මුහුදු මට්ටම. හරි? මොනද මධ්‍යන මුහුදු මට්ටම කියන එක ගැන කතා කරනවා. හරිද පුතේ? දැන් හිතා ගන්නකෝ මේ තියෙන්නේ මුහුදේ වතුර වැඩි වෙන කාලෙට වතුර මට්ටම තියෙන උස තමයි මෙන්න මේ උඩ තියෙන නිල් පාට රේඛාවෙන් ලකුණු කරලා තියෙන්නේ. අපි හිතමුකෝ එහෙම. අපි එතකොට ඒකට කියනවා ඉහළ මුහුදු සීමාව. හරි? අපි හයි ටයිඩ් ලෝ ටයිඩ් කියලා කියන්නේ වඩදිය බාදිය. හරි වැඩි වෙනම කාලෙට වතුර මෙන්න මේ මට්ටමේ තියෙනවා කියලා හිතමුකෝ. ඊට පස්සේ වතුර යම් කිසි කාලයකදී මුහුදේ වතුර අඩු වෙන කාලයක් එනවා. ඒ අඩු වෙන කාලයේදී උස තමයි මෙන්න මේ පල්ලෙහා තියෙන නිල් පාට ඉරෙන් පෙන්වන්නේ. හරි? ඒකේ ලකුණු කරලා තියෙනවා පහළ මුහුදු සීමාව. මේක ඉහළ මුහුදු සීමාව අනිත් එක පහළ මුහුදු සීමාව. මේ දෙක අතර තියෙන මැද අගය අපි මධ්‍යන අගය කියලා කියන්නේ නේද? අපි හිතමුකෝ පාඨාංක දෙකක් ගත්තා නම් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් අපි කියනවා මධ්‍යන්‍ය. පාඨාංක තුනක් ගත්තොත් අපි ඒ තුන එකතු කරලා තුනෙන් බෙදුවොත් අපිට එනවා මධ්‍යන්‍ය අගය. හරි? ඒ විදිහට ගත්ත පාඨාංක විශාල ප්‍රමාණයක් ඒ පාඨාංක ගානින් බෙදලා එන උස තමයි මෙන්න මේ මධ්‍යන්‍ය මුහුදු මට්ටම කියලා අරගෙන තියෙන්නේ. මේ පුතේ කරලා තියෙන්නේ මේ දවසකින් දෙකකින් පැයකින් වරුවකින් මාසෙකින් නෙමෙයි අවුරුදු 19ක්.
ලංකාවේ එක කරලා තියෙන්නේ අවුරුදු 19කදී හැම පැයකටම එකපාරක් මුහුදේ මට්ටම අරන් තියෙනවා. හරිද? මම මෙහෙම කියන්නම්කෝ ඒක. හරි. හැම පැයකටම එක වතාවක් අරන් තිනවා අවුරුදු 19කට. දැන් අවුරුදු 19ක් නම් මේක අවුරුදු ගාන අවුරුදු 19ක්නේ නේද? එතකොට අපි හිතමුකෝ දැන් දවස් 365යි කියලා. අපි මේක වැඩි කරා දවස් 365න්. දවස් 365යි. හරි? ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මේක අපි හිතමුකෝ නෑ මේක අපි අනිත් පැත්තට කර. මේක හැමදාම දවසකට දෙවතාවක් ගන්නවා කියමුකෝ පාඨාංක. ඕන දවසකට ගන්නවා පාඨාංක 2ක්. හරිද? දවසකට දෙවතාවක් ගත්තොත් මුහුදු මට්ටම දවසේ උදේ එකපාරක් මන්නන ගන්නවා හවසට එකපාරක් මනිනවා කියලා හිතන්නකෝ. එතකොට දවසට දෙපාරක් ගත්තොත් පාඨාංක 2යි දවසට. අපි හිතමුකෝ ඒ වගේ එතකොට පාඨාංක මාසෙකට එනවා අපි නිකන් ඇවරේජ් හිතමු මාසෙකට 30ක් එනවා. හරි? ඒ වගේ මේ පාඨාංක අපි ගන්නවා දැන් මේ තියෙන්නේ දවසකට ඊට පස්සේ මාසෙකට ඊට පස්සේ මේක අවුරුද්දකට බලන්න අපි 12න් වැඩි කරනවා නේද? එහෙම නැත්නම් අපිට කෙලිම මේක 365න් වැඩි කරත් හරි. ඔය අවුරුද්දකට ඊට පස්සේ මේක අවුරුදු 19ක් තිස්සේ අරගන්නවා. ඔන්න එතකොට මේ වගේ පාඨාංක ප්‍රමාණයක් අරගෙන ඒවයේ එකතු ආරම් මේ පාඨාංක ගානින් බෙදලා තමයි ලංකාවේ මේ මධ්‍යන මුහුදු මට්ටම කියන එක හොයාගෙන තියෙන්නේ. හරි සෝරි හැම පැයකටම වරක් ගත්තොත් මේක ආයි 24 නුත් අපි වැඩි කරනවා. අපි කියමුකෝ දවසකට උදේ හවසයි දෙපාරක් කියලා හිතාගෙනනේ මම අර උගලන්ට උදාහරණයක් විදිහට අරක පෙන්නුවේ නේද? හැම පැය 24කටම වතාවක් ගන්නවා කියන දවසකට පාඨාංක 24ක් ගන්නවා. එතකොට අවුරුද්දකට ගන්නවා ඒ වගේ පාඨාංක. එතකොට 24 වැඩි කිරීම 365යි. ඒ වගේ අවුරුදු 19ක් තිස්සේ ගන්නවා නම් ඒක ආපහු අපි 19න් වැඩි කරනවා. හරි අන්න ඒ වගේ පාඨාංක ගානක් අරගෙන මධ්‍යන අගය හොයාගෙන තමයි මෙන්න මේ මධ්‍යන මුහුදු මට්ටම ලකුණු කරගෙන තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් හැම වෙලාවෙම කාට හරි දැන් මේක හුඟක් ගැඹුරේ තියෙන මට්ටමක්නේ මධ්‍යන මුහුදු මට්ටම කියන්නේ නේද? අපි හිතමුකෝ ලංකාවේ නගර නිර්මාණය කරනකොට අපිට මේ මට්ටම කියන එක ඕන වෙනවා. ඕනම වතුර බැස්මක් ගැන හිතන්න නම් පාරවල් හදන්න ඔය හැම එකටම මේක ඕන වෙනවා. ඒතර හැම වෙලාවෙම මේ හුඟක් ගැඹුරින් තියෙන පාඨාංකයක් හැම වෙලාවෙම ගන්න බෑ. ඒ නිසා කරන්නේ මධ්‍යන මුහුදු මට්ටම මෙන්න මේ රතු පාට ඉරින් ලකුණු කරපු මට්ටම නම් එතන ඉඳලා අපිට මොනවා හරි ළඟා වෙන්න පුළුවන් තැනක ස්ථීර ලක්ෂයක් ලකුණු කරගන්නවා. හිතන්නකෝ පුතේ මෙන්න මේ විදිහේ ලකුණක් කොන්ක්‍රීට් වලින් අපි හදාගෙන තියෙනවා කියලා මේ තද නිල් පාටින් දාලා තියෙන විදිහ එක. කොන්ක්‍රීට් වලින් මේ වගේ ස්ථීර ලකුණක් හදාගෙන මෙන්න මේ මධ්‍යන මුහුදු මට්ටමේ ඉඳලා මෙතෙන්ට තියෙන උස කොච්චරක්ද කියලා ලකුණු කරලා මෙන්න මේ උඩ කොන්ක්‍රීට් කණුවේ ඒක ගලේ කෙටුවා කියලා කියන්නකො ඉතින් වෙනස් වෙන්නේ නැහැ නේද? අර සිමෙන්තියේ මේක ලියලා තියෙන්නේ. ඒකට කවදාවත් මැකිලා යන්නෙත් නෑ අවුවට වැස්සට මේක වෙනස් වෙන්නෙත් නෑ. මෙතනින් තමයි ඊට පස්සේ අපි ඕනම තැනකට උස අරගන්න ගියාම මෙන්න මේ ලක්ෂය තමයි පාවිච්චි කරන්නේ. හිතන්න මේ තියෙන මධ්‍යන මුහුදු මට්ටම මෙතන ඉඳලා අපි හිතමුකෝ මීටර් 5ක් කුසින් තමයි මෙන්න මේ සලකුණ දාගෙන තියෙන්නේ. එතකොට මේ සලකුණ උඩින් ලියා ගන්නවා මෙන්න මේ විදිහට. හරි? සලකුණු උඩින් ලියනවා මධ්‍යන මුහුදු මට්ටම කියන එකට මම කිව්වා අපි කෙටියෙන් පාවිච්චි කරන්නේ MSL. හරි? mean sea level. mean sea level දැන් ඔය කොන්ක්‍රීට් කණුවක් උඩ මහ ගොඩක් අකුරු ලියන්න බෑ. මධ්‍යන මුහුදු මට්ටම කියලා සිංහල අකුරු කියන ඒවා හරි රවුම්නේ නේද? ඒවා කොටන්නත් අමාරුයි. ඒ හින්දා මේ ඉංග්‍රීසි අකුරු වලින් පාවිච්චි කරන්නේ. ඒකෙත් ඉංග්‍රීසි වචනේ මුල් අකුරු ටික විතරයි අරගෙන තියෙන්නේ. MSL කියන්නේ mean sea level plus කියන්නේ mean sea level එකට වැඩිය උසෙන් වැඩි කියන එක. හරි? අපි හිතමුකෝ මීටර 5ක් කියලා. එහෙමනම්
5 meter. හරි MSL plus 5 meter කියලා තමයි එමනම් ඔය කණු වලින් ගහලා තියෙන්නේ. මධ්‍යම මට්ටම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 5ක් කුස ලක්ෂයක් නා. හරි අපි හිතමුකෝ දැන් ඔය මං කිව්වේ ඔයගොල්ලෝ රේල් පාරේ යනකොට ස්ටේෂන් වල ගහලා තියෙනවා කියලා ඒ නගරේ උස. එතකොට ගහලා තියෙනවා MSL plus අපි හිතමුකෝ මීටර් 300ක් විතර උස කියලා. හරි 300යි m. හරි ওই විදිහට තමයි මේක කෙටියෙන් ලකුණු කරලා තියෙන්නේ. ලංකාවේ ඕනම නගරයක මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරපු මේ විදිහේ සම්මත මට්ටමේ ඉඳලා කොච්චර උසකින්ද ඒ නගරේ තියෙන්නේ කියලා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරපු ඔන්න ඔය විදිහේ දැන් අපි හිතන කොන්ක්‍රීට් වලින් හදපු කණුවක මේ විදිහේ උඩින් ඕක ලකුණු කරලා තියෙනවා. හරි? ඒ විදිහේ ඒවා හොයාගන්න පුළුවන්. එතකොට ඒකට අනුව තමයි ඕනම නගරයක නගර නිර්මාණ කටයුතු කරන්නේ. පාරවල් හදන්නේ, කාණු හදන්නේ නේද? ඒ ඕනම එකට මෙන්න මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සලකුණු කරපු තැන් තමයි පාවිච්චි කරන්නේ. අපි හිතමුකෝ දැන් ලංකා සිටියම හැමදාම hina වෙන්න එපා මට. ලංකා සිටියම කොහොම තියෙනවා නම් මේ සම්මත මධ්‍යම මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස ලකුණු කරපු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් දාපු මෙන්න මේ ස්ථාන ලංකාවේ හැම තැනම නැහැ. ඉතින් මේ වගේ තැන් කීපයක විතරයි ඕක ලංකාව පුරාම තියෙන්නේ. ඕක ළඟින් කණු දාලා නැහැ නේ ඒගොල්ලෝ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් දාපු සලකුණු අපි හිතමුකෝ මේ වගේ තැන් කීපයක විතරයි කියලා තියෙන්නේ. එතකොට මේ දෙකක් අතර අපිට මොනවා හරි ඉදිකිරීම් කටයුත්තක් කරන්න වෙනවා. හිතන්න මෙන්න මේ වගේ තැනක අපිට ඉදිකිරීම් කටයුත්තක් කරන්න ඕන. දැන් ඒකට අපිට මට්ටම අරගන්න ඕන. හැබැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් උස ලකුණු කරලා තියෙන්නේ ඊට හුඟක් ඈත. මේ පැත්තෙන් මේ හරිය තියෙන්නේ, මේ පැත්තෙන් තියෙන්නේ මේ හරිය. එහෙමනම් අපිට ඒ වගේ තැන්වලදී මේ තැන් නැතුව අපිට වෙනත් මොනවා හරි తాවකාලික තැන් ලකුණු කරගන්න වෙනවා. හරි ඉස්සරහට මම ඒක ගැන කියන්නම්. හරි අපි ලියාගත්ත මෙතන ලියාගත්ත නේද පුතේ? සම්මත මට්ටම කියන එක ලියාගත්තා. හරි අපි ඊළඟ එක ලියාගමු. ලියාගන්න මධ්‍යන්‍ය මුහුදු මට්ටම. මධ්‍යන්‍ය මුහුදු මට්ටම. වරහන් ඇතුලේ ලියාගන්න mean sea level. mean sea level. මම ආයෙ අතෙන්ට යන්නේ නැහැ. මට මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න බැරි හිටපු ගමන් ප්‍රශ්නයක් එනවා. mean sea level කිව්වම දන්නවනේ අකුරු නේද? M capital ලියන්න MEAN mean මධ්‍යන්‍ය මුහුදු මට්ටම. sea level SEA level කියන්නේ LEVEL mean sea level. ඒකේ චුට්ටි ඉරි කැලක් ඉස්සරහෙන් ගහලා ලියා ගන්න capital M capital S capital L. හරි MSL අපි කෙටි කරලා පාවිච්චි කරන්නේ MSL. මෙතන මේ යට තියෙන බුදේ mean sea level කියන අකුරු මම ඒක දැන් දැක්කේ. mean sea level පල්ලෙහාම තියෙන්නේ. මේකේ තියෙන mean sea level is the most common vertical datum. මෙන්න මේ මුලින් මධ්‍යම මුහුදු මට්ටම කියලා ලියාගෙන ඒක යටින් ලියා ගන්න අවුරුදු 19ක කාලයක් තිස්සේ සෑම පැයකට වරක්ම
සෑම පැයකට වරක්ම මුහුදු මට්ටම මැන එහි මධ්‍යන්‍ය ගණනය කිරීමෙන් මෙම මධ්‍යන්‍ය මුහුදු මට්ටම ගණනය කරනු ලැබේ. හරි යටින් ලියාගන්න පුතේ පාඨාංක ගණන කියලා ලියාගන්න. පාඨාංක ගණන ලියාගන්න සමානයි දවසකට 24ක් වෙනවනේ නේද? පාඨාංක ගණන සමානයි 24 වැඩි කිරීම 365 වැඩි කිරීම 19. හරි මං කිව්ව එක තේරුණානේ? අපිට පුළුවන් මාසෙකට තියෙන දින ගාණෙන් වැඩි කරලා මාස ගාණෙන් වැඩි කරන්න. හැබැයි එතකොට දින 30 තියෙන මාස තියෙනවා 31 තියෙන මාස තියෙනවා නේද? එතකොට උත්තරේ මෙච්චර නිවැරදි වෙන්නේ නැහැ. දැන් අපි අවුරුද්දට තියෙන දින ගාණ 365යි කියන එක අවුරුදු 4කට වතාවක් විතරයි වෙනස් වෙන්නේ. නේද? ඔයගොල්ලෝ දන්නවනේ අධික අවුරුද්දක් උන වෙලාවේදී විතරක් පෙබරවාරි මාසෙ 29ක් කියන හින්දා තව එක දිනයක් වැඩි වෙනවා. 360ක් 66ක් වෙනවා. එහෙම නැත්නම් පොදුවේ 365යි කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි මාසයකට තියෙන දින ගාන ගත්තොත් දැන් මම හිතන්නකෝ අපි ලිව්වා කියලා 24 වැඩි කිරීම 30 නේද? එහෙම ලියන්න පුළුවන්. 24 වැඩි කිරීම 30 මාසයකට බලනවා. වැඩි කිරීම 12 අවුරුද්දකට බලනවා. ඒක වැඩි කරනවා 19. හැබැයි එතකොට අපිට මාසයක් කර මාසයක් 30 31 කියනක වෙනස් වෙනවා. මේ ඒ නිසා මේ විදිහට ලිව්වොත් නිවැරදිතාවය වැඩි. පාඨාංක ගණන ලියා ගන්න 24 වැඩි කිරීම 365 වැඩි කිරීම 19. හරි? එතකොට ඕගොල්ලෝ හිතන්නකෝ එන මුහුදු මට්ටම් ටික ඔක්කොම එකතු කරලා ඒනාගය බෙදනවා ඔය දැන් ඕගොල්ලන් ඔය ලියාගත්ත ගානේ නේද? 24 වැඩි කිරීම කීයද පුතේ එන්නේ පාඨාංක ගාන එතකොට 24 වැඩි කිරීම 365 වැඩි කිරීම 19 නේද? පාඨාංක එනවා 1,66,440. හිතන්නකෝ ඒ වගේ ගාණක් අරගෙන තමයි මේක තීරණය කරලා තියෙන්නේ. එතකොට අපිට එන ඔක්කොම ටික එකට එකතු කරලා ඒක බෙදන්නේ අපි 1,66,440. හරි? මේ පාඩමේ මුල ටික පුතේ තියරි තමයි චුට්ටක් කම්මැලි වගේ හිතෙයි. හැබැයි පාඩමේ අන්තිමට තනිකරම ආපහු අපි ගණන්ම තමයි තියෙන්නේ. හරි නේද? ඔන්න දැන් මං කිව්වා දැන් මේකේ මෙන්න මේ නිල් පාට ලකුණක් ගැන මම කතා කරානේ නේද? අපි මේ වගේ මධ්‍යන මුහුදු මට්ටමේට සාපේක්ෂව වෙනත් තැනක ස්ථීරව මට්ටමක් ලකුණු කරගෙන ගත්තාම අපි ඒකට කියනවා පිල් ලකුණක් කියලා. හරි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බෙන්ච්මාර්ක් එකක් පිල් ලකුණක් කියලා. මේ පැත්තකින් මේ තියෙන පුතේ රූපය. හරි මේ පිල් ලකුණේ සංකේතය මෙන්න ওই විදිහට තමයි අඳින්නේ. උඩින් තිරස් ඉරි කෑල්ලක් ගහලා තියෙනවා. ඊට පස්සේ ඊට යටින් මෙන්න මේ විදිහේ ඉරි කෑලි තුන මෙන්න මේ තිරස් ඉරක් ගහලා තියෙනවා. මෙන්න මේ ඉරි කෑලි තුනක් ගහලා තියෙනවා. මේක කොන්ක්‍රීට් වලින් හදලා මේ කොන්ක්‍රීට් වලම තමයි පුතේ මේ සලකුණ ගහලා තියෙන්නේ. හරි අපි මේකට කියනවා පිල් ලකුණ. ඒතකොට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ ලංකාවේ හුඟක් නගරවල මේ විදිහේ පිල් ලකුණු දාලා තියෙන්නේ. එතකොට මේ කණුවේ මෙන්න මේ මුදුනේ උඩ මෙන්න මෙතන ගහලා තියෙනවා. අර මං කිව්ව විදිහට MSL ප්ලස් මීටර් කොච්චරයිද කියලා. මධ්‍යස්ථ මුහුදු මට්ටමේ ඉඳලා ඒ නගරයේ උස
මීටර් කොච්චරයිද? හරි. එතකොට අපි එතනින් තමයි මට්ටම අරගෙන අනිත් ඕනම තැනකට අරගෙන යන්නේ. ඔයගොල්ලෝ හොඳටම මේ වගේ එකක් අපි හුඟක් වෙලාවට දැන් හිතන්නකෝ හොරනගරෙත් එකක් ඇති කොහේ හරි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් දන්නා වුණාට ඒවා අපි දන්නේ නැහැ. සමහර විට RDA එකකින් දන්නව ඇති. ඒගොල්ලන්ට පාරවල් හදන වැඩවලදී ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේනේ. ඒ වුණාට අපි ඉතින් දැකලා නැහැනේ නේද? අපි හොඳටම දන්න පින් ලකුණක් අපි දැකලා තියෙනවා. මම නම් ඔයගොල්ලෝ බලන්න ගිහින් තියෙනවා නම් කලාවැවේ. හරි? දැන් මේ ওই විදිහේ මෙන්න මේ පින් ලකුණු හුඟක් තියෙනවා. හොඳට අපි යන තැනම හදපු ඒවා. මොනවා හරි ඇල මාර්ග ඉස්සර හදනකොට ගත්තු ඒවා, වැව් හදනකොට නේද? ඔය හැම එකටම පාවිච්චි කරලා තියෙනවා. එමන ලියා ගන්න ආයි මාතෘකාවක් අපි කලින් එක ලියාගත්තනේ නේද? පින් ලකුණ වරහන් ඇතුලේ ලියා ගන්න බෙන්ච් මාක්. benchmark bench bench mark mark. හරි ඒකත් පුතේ චුට්ටි ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියා ගන්න capital B capital M. අපි ඒක කෙටියෙන් කියනවා BM එක. හරි BM benchmark පින් ලකුණු. මේ බලන්නකො මේකේ තියෙනවා මේ යටින් පොඩි තාඩුවක වගේ ගාලා තියෙන සිලෝන් සර්වේ ඩිපාර්ට්මන්ට් ෆන්ඩමෙන්ටල් බෙන්ච්මාර්ක්. හරි මේ තියෙනවා මෙන්න මේ යට. මේ කණුවේ මෙන්න මේ යට ගහලා තියෙනවා බෙන්ච්මාර්ක් කියලා. සිලෝන් සර්වේ ඩිපාර්ට්මන්ට්. හරි පින් ලකුණ බෙන්ච්මාර්ක් ඉස්සරහින් පුතේ පොඩ්ඩක් ඕගොල්ලෝ මාතෘකාව ලියාගත්ත තැනින් ඉස්සරහින් මෙන්න මේ සංකේතය පුළුවන් නම් පොඩ්ඩක් ඇඳ ගන්න. මෙන්න මේ සංකේතය. තිරස්තර ඉරි කැලක් ගහන්න. හරි ඊට පස්සේ සිරස් ඉරි කැලකුත් ගහලා මෙන්න දෙපැත්තට තව ඉරි කැලි දෙකක් ගහනවා. ඒක තමයි මේ පින් ලකුණේ සංකේතය. එක්කෙනෙක් මොකද දන්නේ ගියාද එක්කෙනෙක් 53ක් හිටියා නිදිමතක් ඇවිල්ලා ගිහිල්ලා දන්නේ නැහැ ඉතින්. නැත්නම් අම්මලාගේ තාත්තලාගේ අපෙන් බේරෙන්න ඉන්න කටියත් ඇතිනේ නේද? අම්මා තාත්තා වැඩට යනකම් ඉඳලා ටක් ගාලා අයින් වුණාද දන්නේ නැහැ. හරි දැන් යටින් ලියා ගන්න පුතේ. යටින් ලියා ගන්න. මුහුදු මට්ටමේ සිට හෝ මුහුදු මට්ටමේ සිට හෝ වෙනත් ඕනෑම නිර්දේශිත මට්ටමක සිට උච්චත්වය දන්නා ලක්ෂයකි. උච්චත්වය කියන එක අපි ඉගෙන ගත්තා. මුහුදු මට්ටමේ සිට හෝ වෙනත් ඕනෑම නිර්දේශිත මට්ටමක සිට උච්චත්වය දන්නා ලක්ෂයකි. දෙවෙනි කරුණ ලියන්න. මට්ටම් ගැනීමේදී මිනුම් කටයුතු මෙම ලක්ෂයකින් ආරම්භ කළ යුතු අතර
අනෙක් ලක්ෂ්‍යවල උච්චත්වය උස කිව්වත් කමන්නේ. අනෙක් ලක්ෂ්‍යවල උච්චත්වය මෙම ලක්ෂයට සාපේක්ෂව ගණනය කරයි. හරි. මම කියවනේ නේද පුතේ දැන් හැමතැනම නෑ මෙහෙම දාපු පිල් ලකුණු. අපිට සමහර වෙලාවට මේ පිල් ලකුණට අදාළව අපි తాවකාලිකව මොනවා හරි තව පිල් ලකුණක් දාගන්න අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපි ඒ වෙලාවේදී වෙනම తాවකාලික මට්ටමක් පාවිච්චි කරලා තමයි අපේ වැඩ කරගෙන යන්නේ. අපි හිතමුකෝ දැන් අපේ ගෙදර මොනවා හරි අපේ ඉඩමක අපි මොනවා හරි දෙයක් ඉදි කරගෙන යනවා කියලා නේද? එතකොට අපිට මේ මිනින්දෝල් දෙපාර්තමේන්තුවෙන් දාපු පිල් ලකුණු හොයාගෙන එතන ඉඳලා අපි මට්ටමක් ට්‍රාන්ස්ෆර් කරගෙන එහෙම කරන්නේ නැහැ. ඒ වෙලාවට අපි මොනවා හරි తాවකාලික පිල් ලකුණක් පාවිච්චි කරනවා. අපි ඒ වගේ එකකට කියනවා తాවකාලික පිල් ලකුණ කියලා. හරි අපි ඒකට කියන්නේ temporary benchmark. අපි කෙටියෙන් කියනවා TBM. හරි ඔයගලන්ට ප්‍රැක්ටිකල් විභාගෙදි ගියාමත් ඔන්න ඔය වචනේ සමහර වෙලාවට පොළවේ ලකුණු කරලා තියෙයි. දැන් සමහර අවුරුදු වල එහෙම තිබුණා. සමහර ළමයි ඒක දැක්කහම පොඩ්ඩක් වැඩේ වරද්ද ගන්නවා. TBM කියන්නේ temporary benchmark. අපිට පිල් ලකුණක් නැත්නම් අපි తాවකාලික පිල් ලකුණකින් වැඩේ කරගෙන යනවාට අපි කියනවා ඒක తాවකාලික පිල් ලකුණක් කියලා. හරි මේ කියන්නේ පුතේ తాවකාලික පිල් ලකුණ. මට්ටම් ගන්නා ස්ථානය ආසන්නයේ පිල් ලකුණක් නොමැති අවස්ථාවකදී తాවකාලික පිල් ලකුණු භාවිතා කරයි. අපි මොනවා හෝ එක දැන් අපේ හිතනකො අපේ ඉඩමේ අපි මොනවා හරි ඉදි කිරීමක් කරනවා නම් අපි මොනවා හරි දැනට ඉදි කරලා තියෙන තැනකට සාපේක්ෂව තමයි අපි අනිත් තැන්වල උස තීරණය කරන්නේ. හරිද? දැනට මොනවා හරි ගොඩනැගිල්ලේ කොටසක් හදලා තියෙනවා නම් නේද? ඒ වගේ තැනකදී අපි එතනට සාපේක්ෂව අපේ අනිත් වැඩ ටික කරගෙන යනවා. එතකොට අපි తాවකාලික පිල් ලකුණක් විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. හරි ලියාගන්න මාතෘකාව తాවකාලික පිල් ලකුණ. తాවකාලික පිල් ලකුණ. වරහන් ඇතුලේ ලියාගන්න temporary benchmark. temporary benchmark. temporary benchmark. temporary කියලා ලියන්න දන්නවනේ නේද? benchmark කියලා අපි ලිව්වා. ඉස්සරහින් පොඩි ඉරි කැල්ලක් ගහලා ලියාගන්න. capital ලකුණු වලින් TBM. 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 temporary benchmark. ඒක යටතේ ලියාගන්න. මට්ටම් ගන්නා ස්ථානය ආසන්නයේ පිල් ලකුණක් නොමැති විට తాවකාලික පිල් ලකුණු භාවිතා කරයි. తాවකාලික පිල් ලකුණු භාවිතා කරයි.
හරි අපි හිතමුකෝ අපිට යම් කිසි තැනක හිතන්න පුතේ දැන් ඔන්න తాවකාලික පිල්ලකුණක් තියෙනවා මේ වගේ තැනක. හරි? ඒක මම කියන්න. తాවකාලික පිල්ලකුණ අපි මම කිව්වා කෙටියෙන් අපි හඳුන්වන්නේ TBM. හරි? తాවකාලික පිල්ලකුණ. TBM එකක් තියෙනවා. අපි එතන ඉඳලා තමයි අපේ ඉතුරු වැඩ ටික කරගෙන යන්නේ. අපිට මොන හරි ලක්ෂයක් තියෙනවා නම් తాවකාලික පිල්ලකුණට සාපේක්ෂව අපි හිතමු දැන් මේ තියෙන తాවකාලික පිල්ලකුණ තියෙන මට්ටම. හරි? එතෙන්ට සාපේක්ෂව අපි මෙතන මීටර් අපි හිතමුකෝ අපිට මීටර් 2ක් උසින් ගන්න ඕනේ කියලා. නේද? අපි මුලින්ම කරන්නේ පුතේ මෙන්න මේ අපිට අපි తాවකාලික පිල්ලකුණ කියලා තෝරගන්න එක උඩ තියෙන මට්ටම මොකකින් හරි බලා ගන්න ඕන. මේකේ තියෙන මට්ටම. හරි ඊට පස්සේ ඒ මට්ටමට වඩා මීටර් 2ක් ඉහළින් තමයි අපේ ලක්ෂ්‍ය ලකුණු කරගන්න අපේ අවශ්‍යතාවය තියෙන්නේ. හරි දැන් මේ ඉස්සරහට අපි කතා කරනවා මට්ටම් උපකරණය කියලා එකක්. අපිට ඒ උපකරණය පාවිච්චි කරලා මේ වැඩේ කරන්න පුළුවන්. TBM ඒකට සාපේක්ෂව අපි උස ලකුණු කරගන්න තැන. හරි නේද? తాවකාලික පිල්ලකුණු. හරි? ඔන්න දැන් අපි ඉගෙන ගත්තා පිල්ලකුණ කියන්නේ මොකද්ද? తాවකාලික පිල්ලකුණ කියන්නේ මොකද්ද? මේ ඔක්කොම කරන්න නම් අපි උපකරණයක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා මට්ටම් උපකරණය කියලා. දැන් මේ තියෙන මට්ටම් උපකරණය මේ ස්ලයිඩ් එකේ ටික ලියාගෙන ඉවරුණා නේද? හරි. මෙන්න මේකට තමයි පුතේ අපි කියන්නේ මට්ටම් උපකරණය. දැන් අපි මේක පාවිච්චි කරලා තමයි ওই වැඩේ කරන්නේ. අපිට ඔය කියන දේ ටේප් එකකිනුත් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී ටේප් එක පාවිච්චි කරලා කරන්න බැරි වෙලාවල් එනවා. අපි ඒ හින්දා මේකට පාවිච්චි කරන උපකරණයක් මට්ටම් උපකරණය. හරිද? අපි දැන් මේකෙන් ප්‍රැක්ටිකල් ඉස්කෝලේ පටන් ගත්තාම කරමු. එතකන් ඉතින් මේ විදිහට තමයි කියලා දෙන්න වෙන්නේ. මේ තියෙන පුතේ මේ පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන මේ උපකරණයේ උඩ තියෙන කොටස විතරයි. හරි දැන් මේක උපකරණයේ සාමාන්‍යයෙන් මිලින් ටිකක් වැඩි 50000ක් විතර වෙනවා. ඒක ඉතින් ඒකේ හදන රට අනුව මේ ජපානයේ හදපු එකක් නම් මේක ටිකක් ගාණ වැඩි. එතකොට 55000කට 60000කට විතර යනවා. අපිට චයිනීස් එකක් වගේ නම් 35000කට 40000කට විතර ගන්න පුළුවන්. හරි? එතන ඒකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලය තමයි එතකොට වෙනස් වෙන්නේ. පාවිච්චි කරන්න පුළුවන් කාලය ඒත් එක්කම මේකේ නිර්වද්‍යතාවය නේද? ඒ වගේ දේවල් ඒ හදන රට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔගේ බ්‍රෑන්ඩ් තියෙන පුතේ සොකියා, ඉනොවැක්ස් ඔහොමම එක එක වර්ග තියෙනවා. අපි ඉස්කෝලේ මේකේ ප්‍රැක්ටිකල් කරන්නේ ඇත්තටම ඉංජිනේරු තාක්ෂණ වේදයට අපිට එක උපකරණයක්වත් හම්බ වෙලා නැහැ. බයෝ සිස්ටම් ටෙක්නොලොජි වල මේකෙන් පොඩි පාඩමක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට තරම් ලොකු ප්‍රැක්ටිකල් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ මේ ඇතුලේ මේක හිටවගෙන මේකේ කොටස් අඳුරගන්න ඒවයි එළියෙත් ඔය ලොකු ප්‍රැක්ටිකල් කරන්නේ නැහැ ඒගොල්ලෝ. හැබැයි උනාට ඒගොල්ලන්ට තමයි අමාත්‍යාංශයෙන් උපකරණේ වල තියෙන්නේ. නේද? අමාත්‍යාංශයේ මේ වගේ වැඩ තමයි කරන්නේ. උපකරණේ වල තියෙන්නේ බයෝටෙක් වලට. ඒගොල්ලන්ගෙන් ඉල්ලගෙන තමයි අපි ඊටෙක් වලට ප්‍රැක්ටිකල් කරන්නේ. එතකොට හිතන්නකෝ අපේ සාමාන්‍යයෙන් එක ශ්‍රේණියකදී ළමයි ඉන්නවනේ පන්ති 45 ගණන් ගත්තත් ළමයි 90ක්නේ. ඒකෝර ළමයි 90කටම ප්‍රැක්ටිකල් කරන්න තියෙන්නේ මේ 90ගෙන් ඉල්ලගත්ත එක උපකරණයයි. හරි? ඒකෝර ඒකත් මේ වටිනාකම රුපියල් 50000ක් විතර වෙන හින්දා ඕන කෙනෙකුට ඕන වෙලාවක කරන්න කියලා මට දීලා යන්නත් බෑ. මොකක් හරි මම ළඟ ඉඳද්දී ඕන කරන්න. නැත්නම් ඉතින් පරිස්සමක් නැතුව මොනවා හරි කරලා මේක පුතේ බිම හරි වැටුනොත් උපකරණය මිලෙන් වැඩි හින්දා ඉතින් අපිට ටිකක් ගෙවා ගන්නත් අමාරු වෙනවනේ නේද? ඒ හින්දා මේක ආපහු මම කියන්නේ ඉස්කෝලේදී අපි මේ ප්‍රැක්ටිස් පාද 3ක් තියෙන පොඩි ආධාරකයක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා තෙපාව කියලා.
තෙපාව කකුල් 3යිනේ තියෙන්නේ තේ හින්ද තෙපාව කියලා කියන අපි ඉංග්‍රීසියෙන් කියන ට්‍රයිපොඩ් එක. මේකට අපි කියනවා මට්ටම් උපකරණය එහෙම නැත්නම් ලෙවල් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒත් එක්කම පුතේ මේ දෙක දැන් මේ ආධාරකයේ මට්ටම් උපකරණය හයි කරලා ඈත තියෙන මොනවා හෝ ලක්ෂයක අපි උස කියව ගන්න ඕන. හරි එන්නේ උස කියව ගන්න හිතන්න ටේප් එකක් වගේ හැබැයි ටේප් එක වගේ හුළඟට එහෙම එහාට මෙහාට පැද්දෙන එකක් වුණොත් අපිට මේක අල්ලගෙන ඉන්න අමාරුයි. නේද? දැන් ස්ටීල් ටේප් එකක් වුණත් හුඟක් උස අල්ලන් ඉන්න බෑ. මැද්දෙන් ටේප් එක නැමිලා යන්න පුළුවන්. හරි? ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා මේක ඊට වැඩිය ටිකක් ශක්තියෙන් වැඩි ටිකක් දණ්ඩක් වගේ විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මේකේ මේ පැත්තේ තියෙන පුතේ එකම උපකරණය තමයි මේ පොඩිවට තියෙන්නේ. ඒක ටිකක් ප්‍රමාණයෙන් විශාල කරලා ආපහු මේ දකුණු පැත්තේ පෙන්නලා තියෙනවා. හරි? මෙන්න මේ විදිහට පරිමාණ ලකුණු කරලා තියෙනවා ඒකේ. කෑලි කීපයකින් මේක දැන් හිතන්නකෝ අපිට මීටර් 5ක් විතර උස මේ විදිහේ දණ්ඩක් වුණොත් අපිට තැනකින් තව තැනකට අරන් යන්න බෑ නේද? උඩ හැප්පෙනවා. ඒවා මේවා ප්‍රශ්න වෙනවා. ඒ නිසා පුතේ මේක අකුලන්න පුළුවන් විදිහට පළවෙනි කෑල්ල ඇතුළට දෙවෙනි කෑල්ල බහින විදිහට. ඊට පස්සේ දෙවෙනි එක ඇතුළට තුන්වෙනි කෑල්ල මෙහෙම ඇතුළට බහින විදිහට මේක හදලා තියෙන්නේ. මේක මීටර් 3න් තියනවා ගන්න මීටර් 5 ඒවා තියෙනවා අපිට අවශ්‍ය විදිහට මේක දිගෑරලා උස වෙනස් කරන්න පුළුවන්. දිගෑරියාට පස්සේ පිටිපස්සේ තියෙනවා පොඩි බොත්තමක් වගේ එකක්. ඒක සද්දෙකුත් එක්ක ටොක් ගාලා වැටෙනවා. එහෙම වුණාට පස්සේ මේක ආයේ වෙනස් වෙන්නේ නැතුව අපිට තියාගෙන ඉන්න පුළුවන්. හරි? මේකට අපි කියන්නේ මට්ටම් යටිය කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා ලෙවලින් ස්ටාෆ් කියලා. ටේප් එකකිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. බැරි නැහැ. දැන් ස්ලැබ් එකක වගේ නම් ලෙවල් එක ලකුණු කරද්දී හුඟක් වෙලාවට මේ ලෙවලින් ස්ටාෆ් අල්ලගෙන වැඩේ කරන්නේ පොඩි ටේප් එකක් අල්ලගෙන වැඩේ කරන්නේ උසෙන් අඩු එකක් එක්ක අපිට වැඩ කරනවා නම් ටේප් එකකිනුත් පුළුවන්. හරි? එම නැත්තම් අපි කරන්නේ හුඟක් ගැඹුරු තැනකට අපි මේක දාලා බලනවා නම් අපිට ටේප් එකට වැඩිය මේ මට්ටම් යටිය පාවිච්චි කරන එක ලේසි. හරි 48යි නේ ආයෙ තව 4 දිනක් නැහැ. හරිද? දැන් එහෙනම් ඔන්න මාතෘකාවක් ලියා ගන්න. මට්ටම් ගැනීමේදී භාවිතා කරන උපකරණ මට්ටම් ගැනීමේදී භාවිතා කරන උපකරණ හරි 1 2 3 දාලා ලියා ගන්න. පළවෙනි එක ලියා ගන්න පුතේ. මට්ටම් උපකරණය හරි අපි කියනවා ලෙවලින් ඉන්ස්ට්‍රුමන්ට් දෙවෙනි එක ලියා ගන්න. මට්ටම් උපකරණය කියන්නේ පුතේ අපි අර දුරේක්ෂයේ තියෙන අපේ ප්‍රධානම කොටස තමයි මට්ටම් උපකරණය. ඒක හිටව ගන්න අපි පොඩි ආධාරකයක් පාවිච්චි කරනවා. ඒකට අපි කියන්නේ තෙපාව. හරි? ඒකට අපි කියනවා තෙපාව. වරහන් ඇතුලේ ලියා ගන්න. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ tripod. tripod. තුන්වෙනි එක අපි පරිමාණය කියව ගන්න පාවිච්චි කරන මිනුම් පටිය වගේ එකක් පරිමාණ කෝදුවක්. ඒකට අපි කියනවා මට්ටම් යටිය. උපකරණයට පස්සේ මොකක්ද කිව්වේ? මට්ටම් යටිය. අපි ඉංග්‍රීසියෙන් කියනවා leveling staff. leveling staff.
හරි leveling staff. හරි නේද? මේ මට්ටම් උපකරණය මේ පොඩ්ඩක් මම ටයිප් කරනකොට මේක බෙදලා වෙනස් වෙලා මට්ටම් උපකරණය sorry දැන් මේක වෙනස් කරන්න අමාරුයි මේක පුතේ මේ මම හරියට බැලුවේ නැතුව ටක් ගාලා එන්ටර් කරා තෙපාව තේ මේක මට්ටම් උපකරණය හරිද leveling instrument ඉංග්‍රීසි වචනේ හරි සිංහල වචනේ මම ටයිප් කරනකොට මෙතන මට්ටම් දෙවෙනි එක තෙපාව හරි මේ තපෝව නෙමෙයි තෙපාව ට්‍රයිපොඩ් හරි තුන්වෙනි එකත් මට්ටම් යටිය හරි leveling staff හරි මේ තියෙන පුතේ මට්ටම් උපකරණයේ ඇතුලේ තියෙන කොටස් ටික මගේ ළඟ ගෙදර නම් මට්ටම් උපකරණයකුත් තියෙනවා මම බලන්නම් ඊළඟ දවසේ පොඩ්ඩක් ඔයගලන්ට ඇත්තම උපකරණයේ කොටස් පෙන්වන්න පුළුවන්ද කියලා එහෙම පෙන්වන්නට වැඩිය මෙහෙම පැහැදිලි හැබැයි හොඳේ අපි මේ ඉස්කෝලේ තියෙන විදිහේම උපකරණයක් තමයි තියෙන්නේ අපි මෙන්න මේ තියෙන පුතේ මේක ඇතුලේ තියෙන දුරේක්ෂය හරි මේ තියෙන දුරේක්ෂය අපි ඒකෙන් තමයි ඈත තියෙන දෙයක් අපිට මේකෙන් පුළුවන් පුතේ උපරිම සාමාන්‍ය හුඟක් නිවැරදිව මීටර් 75ක් වෙනකන් ඈත බලන්න පුළුවන් මේ මෙතන ඉඳලා මීටර් 75ක් දුරට ඒ කියන්නේ අපි හිතමුකෝ රවුමක් ඇඳක් කියලා නේද අර මීටර් 75ක් වන වෘත්තයක් වටේට මේ උපකරණය හයි කරගත්තට පස්සේ අපිට වටේ බලන්න පුළුවන් එතකොට මේ දුරේක්ෂයේ මේ පැත්ත හරි දුරේක්ෂයේ අපි මෙන්න මෙතන තමයි ඇහැ තියලා බලන තැන එතෙන්ට අපි කියනවා උපනෙත කියලා. ඇහැ තියලා බලන පැත්ත. මේක උපනෙත. දුරේක්ෂයේ මෙන්න මේ පැත්ත අපිට ඈතින් තියෙන පැත්ත. ඒ කියන්නේ අපිට අදාළ වස්තුව තියෙන පැත්තට අපි කියනවා අවනෙත කියලා. හරි? මේක උපනෙත, මේක අවනෙත. ඒත් එක මෙන්න මෙතන තියෙන පුතේ මට්ටම් බුබුල කියලා එකක්. හරිද? මට්ටම් බුබුල. මේක ඇතුලේ පොඩි වතුර බුබුලක් වගේ එකක් තියෙන්නේ අපි උපකරණය මෙන්න මේ තෙපාව උඩ හයි කරලා අපි හිතන්නකෝ දැන් මේ පොළවේ තියෙන්නේ සමතල පොළවක් උඩ නෙමෙයි අපි හයි කරන්නේ නේද පොළවේ තියෙනවා මොනවා හරි වෙනස්කම් ඒත් එක්කම අපි උපකරණයේ මෙන්න මේ තියෙන පාද තුන එකම උසකට උස්සගත්තේ නැත්නම් අපිට උපකරණයේ මේ ආධාරකයනොත් පොඩි මට්ටම් වෙනසක් එන්න පුළුවන් හැබැයි ඒ කොහොම වුණත් මේ උපකරණය සවි කරාට පස්සේ මේ උපකරණයේ තියෙන තලය එකම තිරස් මට්ටමේ තියෙන්න ඕන. නැත්නම් අපි මේ කරන වැඩේ ඔක්කොම වර්ධිනවා. අන්න ඒකට තමයි මේ මට්ටම් බුබුල කියන එක තියෙන්නේ. අපි කරන්නේ මේ ආධාරකයේ උඩ උපකරණය සවි කරලා අපිට කමන්නේ පොළවේ ලෙවල් එක නැති වුණත් උපකරණේ මේ කකුල් තුන අපි එක එක උසවල් වලට හදාගත්තත් ඒව අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි උපකරණය හයි කරගත්තට පස්සේ මේක මෙන්න මේ මට්ටම් බුබුල හරියටම මේක මැද්දේ තියෙනවා තව බෝලයක් වගේ අන්න ඒක මැද්දට ගත්තට පස්සේ අපි දන්නවා උපකරණයේ ලෙවල්. හරි අපිට ඒකට අනිත් ඒවා අදාළ නැහැ. උපකරණයේ ලෙවල්. හරි. දැන් මේ එක එක්කෙනා අයින් වෙනවද මම දන්නේ නැහැ. 53ක් හිටියා 52ක් වුණා. ඊළඟ පාර ලොග් වෙනකොට ආය 48ක් වුණා. ඒත් ඕගොල්ලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. අපිට බලෙන් කරන්න බෑනේ පන්තිය කරනවා වගේ බැනලා ඉගහලා නේද? දැන් 48 න් තව එක්කෙනෙක් අයින් වුණාද? හරි? ඔන්න ওই විදිහට පුතේ තියෙන්නේ උපකරණයේ කොටස් ටික. හරි? මේක අපි කියන්නේ ස්වයංක්‍රීය ලෙවල් එක කියලා ඔටෝ ලෙවල් මේක ඇත්තටම හුඟක් වෙලාවට මේක ඇතුලේ තියෙන පද්ධතිය ඔටෝ ලෙවල් වෙලා තියෙන්නේ. අපි කරන්නේ මේ උඩින් පොඩි තව මට්ටම හදාගනින්නක් විතරයි. මෙන්න මේවට අපි කියනවා පුතේ පාද ස්කුරුප්පු කියලා. මේ වගේ ස්කුරුප්පු වෙන තුනක් තියෙනවා. මේ ඔයගලන්ට පේන්නේ දෙකයි. මේක හිතනකො ත්‍රිකෝණයක් ඇඳුවොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණයේ පාද තුනේ වගේ තුනක් තියෙනවා. මෙතන එකයි මෙතන එකයි. ඔයගලන්ට නොපෙනෙන තැනක තව තියෙනවා පාදයක් මෙන්න මේ ඇතුලේ. හරි? ඊට පස්සේ මෙන්න මේ ස්පර්ශක ස්කුරුප්පුව කියන එකෙන් පුළුවන් අපිට මේ දුරේක්ෂය පොඩි ප්‍රමාණයක් සිවුම්ව එහාට මෙහාට චලනය කරන්න. මේ දුරේක්ෂය මේ වටේ කරකවන්න ඕනි කියලා හිතන්නකෝ මේක වටේ කරකවන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිට මෙන්න මේ ස්පර්ශක ස්කුරුප්පුවෙන් කරන්න පුළුවන් බොහොම සියුම්ව හදන්න නැත්නම් අපිට අතින් මේක එහාට මෙහාට වෙනස් කරන්න පුළුවන්. හරි? ඔන්න ඔය වගේ කොටස් ටිකක් තියෙනවා.
මේක රූප සටහනක් ඇඳ ගන්න හරි. එහෙම නැත්තම් ඕගලන්ට පුළුවන් තැනකින් මේකේ රූපයක් අරගෙන පොතේ අලවන්න හරි කරගන්නම වෙනවා. දැන් මට මේක දැන් ඇඳ ඇඳ ඉන්න ගියොත් පුතේ අපිට වෙලාව පරක්කු වෙනවා. ඒ නිසා මම මේක ආපහු ඔයගලගේ WhatsApp group එකට මේකෙන් මෙන්න මේ ස්ලයිඩ් එකෙන් ආයෙ ෆොටෝ එකක් දාන්නම් උපකරණේ විතරක් තියෙන එකක්. මේක ඇඳ ගන්න බලාගෙන අපිට එතකොට එතනින් එහාට ඒ ටික කතා කරන්න පුළුවන්. හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔය දැන් ඕකේ මට්ටම් බුබුල කියන එක තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි? ඔන්නෝම පුතේ තියෙන්නේ. හරි? මේක වටේ කළු පාටින් ඔහම පොඩි රවුමක් ඇඳපු එකක් තියෙනවා. ඒක මැද්දේ ආපහු කළු පාටින් රවුමක් තියෙනවා. අපේ තියෙන මං කිව්වේ වතුර බුබුලක් වගේ එකක් තියෙනවා කියලා. ඒක අපි ගෙනියන්න ඕන මේක ඇතුලේ මෙන්න මේ හරියටම මේ මැද්දේ තියෙන රවුම ඇතුලට තමයි ගෙනියන්න ඕන. ඒක අපි උපකරණය සවි කරන්න ආරම්භ කරපු වෙලාවේ සමහර වෙලාවට ඒ බුබුල තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තක. අපි උපකරණය මට්ටම් කරනවා කියලා කියන්නේ මේක කොහොම හරි අපි ගෙනියන්න ඕන මෙන්න මේ වගේ මේක ඇතුළට ගෙනියන්න පුළුවන් මේක කරන්න ක්‍රමයක් තියෙනවා. අපි හරි ක්‍රමයට කරොත් අපිට ඉක්මනට මේක උපකරණය ලෙවල් කරගන්න පුළුවන්. දැන් ප්‍රැක්ටිකල් විභාගෙදී ඕගොල්ලන්ට මේ උපකරණය සවි කරලා මට්ටම් කරලා පාඨාංක කියවන විදිහ මම ඉස්සරහදී කියලා දෙනවා. පාඨාංක කියවලා අපි මේක වගුවක පුරවන්නේ. වගුවේ පුරවලා ගණනය කිරීම ඔක්කොම කරන්න පැය භාගයයි තියෙන්නේ. හැබැයි මේ වැඩේ හරියට අල්ලගත්තොත් මේකට පැය කාලක්වත් යන්නේ නැහැ. දන්න ළමයට මේක බොහොම ඉක්මනට කරන්න පුළුවන්. හරි නේද? හරි දැන් එහෙනම් අද මට්ටම් ගැනීම අපි මෙතෙන්ට එනකන් කතා කරා පුතේ. මම උපකරණේ පොඩි රූපයක් දාන්නම් ගෲප් එකට. ඕගොල්ලෝ ඒක බලාගෙන රූපේ උතන ඇඳ ගන්න. ඒත් එක්කම ඉතින් මේ පාන්දර 5ට හැරිලා මේකට සම්බන්ධ වෙනවා නම් මම පාඩම ඉවර කරනකම් ඉන්න බලාගෙන එන්නත් ඕනේ. ඉතින් මම දන්නේ නැහැ ඔයගලන්ට කියලා වැඩක් නැහැ නේද? අයින් ඉච්චයිට බැයිටි කියන්න. අපි එන පාඩම අදට නවත්තනවා. මම කිව්වනේ දැන් මට හරියටම 6 මාට නවත්තන්න වෙනවා කියලා. හරි? ආපහු පුතේ සිකුරාදා උදේ 5ට පටන් ගන්නවා. කවුරු හරි කියන්න පුළුවන්ද මට කතා කරලා මේ සිසිල්සගේ ඊයේ පාඩමට සම්බන්ධ වුණාද? කවුද ඉන්නේ? සම්බන්ධ වුණාද? නැද්ද? සමහරු මේ මම ඊට කලින් ලින්ක් එක දාලා තිබුණා මම නිකන් ඒකට ගියා සෙටින්ග්ස් වගේක් හදන්න මේ එතකොට කට්ටිය ඒකෙත් හිටියා. වැරදිලා. හරි? සර් පාඩම කරන දවස් ආපහු ඔයගලන්ට කියයි. මං කිව්වා ඔයගලන් එක කතා කරලා බලලා ඔයගලන්ට පුළුවන් වෙලාවක් දාගන්න කියලා. හරි නේද පුතේ? එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි අද පාඩම මෙතනින් නවත්තනවා.